දවසේ අපි කාර්යාල ක්‍රම පිළිබඳව කතා කරන්න සූදානම්. පසුගිය දවසේ තිබෙලා අපි කල් දැම්ම අදට. අද දවසේ අපි මේ පිළිබඳව කතා කරමු. අද ටිකක් පොඩ්ඩක් ප්‍රායෝගිකව කතා කරන්න කියලා හිතුවා. ප්‍රායෝගිකව කතා කරන්න කිව්වොත් ඒ නිසා අපි මෙහෙම පටන් ගමු. අපි අන්තිමට නැවැත්තුවේ කොහෙද? කොහෙද අපි නැවැත්තුවේ අන්තිමට? කාර්ය පටිපාටි සටහන මතකද? මට නම් මතකයි. කාර්ය පටිපාටි සටහන. මාතෘකාව කාර්ය පටිපාටි සටහනකින් ලැබෙන ප්‍රයෝජන. කාර්ය පටිපාටි සටහනකින් ලැබෙන ප්‍රයෝජන. දැන් කාර්ය පටිපාටි සටහනක් කිව්වම මම එදා ඔබට පැහැදිලි කළා අපි ගත්තොත් දැන් අපි ගත්ත මෙහෙම දෙයක්. අපි දුමු විභාග දෙපාර්තමේන්තුවේ අයදුම් පත්‍ර පරීක්ෂා කිරීම. අයදුම් පත්‍ර පරීක්ෂා කිරීම. අපි දුමු ඔබ එහෙම නැත්නම් ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයදුම් පත්‍ර ගැඳවෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයදුම් පත්‍ර ගැඳවෙනවා. එතකොට අපි දානවා සුදුසුකම්. මොනවාද සුදුසුකම් තියෙන්නේ? ශ්‍රී ලාංකිකයෙකු වෙන්න ඕනේ. ශ්‍රී ලාංකිකයෙකු වෙන්න ඕනේ. ඊට පස්සේ වයස 30ට අඩු විවෘත විභාගයක උපාධියක් තියෙන්න ඕනේ. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. වයස අවුරුදු 30ට අඩු වෙන්න ඕනේ. උපාධියක් තියෙන්න ඕනේ. ඒක විවෘත අයට තියෙන සුදුසුකම්. අපි තුමු සීමිත අයට. සීමිත අයට මොනවද තියෙන්න ඕනේ? අපි තුමු කළමනාකරණ සේවා නිලධාරී සේවයේ වසර 10ක සේවා කාලය. එහෙම නැත්නම් වසර 5ක් සමග උපාධිය තියෙන්න ඕනේ. වසර 5ක් සමග උපාධිය තියෙන්න ඕනේ. තවනක් තියෙන්න ඕනේ. පසුගිය වසර 5ක පූර්වාසන්න සතුරුදායක සේවා කාලය. සතුරුදායක සේවා කාලය. එතකොට ආයුධ පත්‍ර පරීක්ෂා කරන අයෙකුට කොහොමද ආයුධ පත්‍ර පරීක්ෂා කරන්නේ? අපිට කාර්ය පටිපාටි සටහනකින් පෙන්වන්න පුළුවන්. කාර්ය පටිපාටි සටහන දැන් සීමිත විභාගයකට ලියන කෙනෙකුට අභියෝගතා පේපරයකට එන්නත් පුළුවන් මේ වගේ දේවල්. අභියෝගතා පේපරයකට එන්නත් පුළුවන්. ඒක නිසා මට හිතුණා මුලින්ම කාර්ය පටිපාටි සටහනක් අපි පුරුදු වෙනත් එක අඳිමු කියලා. කාර්ය පටිපාටි සටහනක් ඇඳලා අපි ඉතින් එහාට යමු කියලා. ඒක නිසා මේ ප්‍රශ්නේ ඔයාලා ලියා ගන්න. මේ ප්‍රශ්නේ ඔයාලා ලියා ගන්න. හරි? මෙහෙම ලියා ගමු. ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ විභාගය සඳහා අයදුම් කරන අයෙකුට පහත සඳහන් සුදුසුකම් තිබිය යුතුය. විවෘත විභාගය සඳහා යටතේ වයස අවුරුදු 30ට අඩු විය යුතුය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හිමිව තිබිය යුතුය. සීමිත විභාගය සඳහා එක රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ කෙටියෙන් ලියන්න. රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ
වසර 10ක සේවා කාලය සම්පූර්ණ කර තිබීම වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම දෙක රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ වසර 5ක සේවා කාලය සමග පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධරයෙකු වීම 4 3 පසුගිය වසර 5ක පූරාසන්න අතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම යටින් ලියා ගන්න සියලුම අයදුම්කරුවන් අයදුම්පත් බාර ගන්න අවසාන දිනට පෙර නියමිත විභාග ගාස්තු ගෙවා සිය අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවට එවිය යුතුය. සීමිත විභාගයට අයදුම් කරන නිලධරයන් සිය අයදුම්පත දෙපාර්තමේන්තු ප්‍රධානියා හරහා එවිය යුතුය. විභාග අයදුම්පත් පරීක්ෂා කිරීම සඳහා කාර්ය පටිපාටි සටහනක් වරහන් ඇතුලේ ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. අපි සාමාන්‍ය මෙතනදී කරන්නේ නිතරම ප්‍රශ්නයක් අහනවා. පළවෙනි එක ශ්‍රී ලංකා පුරවැසියෙක්ද? පළවෙනි එක මොන ශ්‍රී ලංකා පුරවැසියෙක්ද? ඕනනම් ඇප්ලිකේෂන් ඉස්සරහට ගෙනියනවා. නැත්නම් මොකද කරන්නේ? රිජෙක්ට් කරනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා වයස අවුරුදු 30ට අඩුද? ඕනනම් ඔය පැත්තද? විවෘත විභාගයේ පැත්ත. නැත්නම් බලන්න ඕනේ සීමිත විභාගයේ සුදුසුකම් ලබන අයෙක්ද? පැහැදිලිද? දැන් මේ ගැලීම් සටහන අපි කටපාඩම් කළාට මේක අපැහැදිලි. ඒක නිසා මම හිතුවේ ප්‍රශ්නයක් දෙන්න ඕනේ කියලා. එතකොට මේ ප්‍රශ්නේ හැදුවම ඔබ දන්නා ගැලීම් සටහන කියන්නේ මොකක්ද? ගැලීම් සටහන කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් කාර්ය පරිපාලන සටහන කියන්නේ මොකක්ද කියලා. පැහැදිලිද? එහෙමනම් එතකොට අපි නිතරම දැන් උත්තරය උහෝ නැහැ. එතන ඒවා අපි ගන්න මේවා මේ අපි කියන්නේ මේවා මේ අර කිරිබත් කෑලි කියලා අපි මොකද්ද ඒකට කියන්නේ මේ හැරීර මොකද්ද කියන්නේ සමාන්තරාංශ හැඩයකින් නේ. එතන මේ වගේ චතුරාංශ හැඩයක් අපි ගන්නවා. ඒකට එතනදී දැන් ඕනා තෝරගන්න පහළට යනවා. නැත්තම් මොකද වෙන්නේ? රිජෙක්ට් කරනවා. හරි අඳින්න බලන්න සටහන. පොඩි කාලයක් දෙන්න ඔබට පුරුදු වෙන්නත් එක්ක මේ සටහන අඳින්න. විවෘත විභාගයට වෙනමයි සීමිත විභාගයට වෙනමයි අපි ඉස්සලා ඉඳලා බලමු. විවෘත විභාගයට අපි මොකද ඉස්සලාම අහන ප්‍රශ්නේ? අපිට ඕන නම් මේක ප්‍රශ්නයක් අහන්න නැතුව ගන්න පුළුවන්. ඉදිරිපත් කිරීම කියන එක ඕන. ආරම්භයක් විදිහට එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි එක ගන්න පුළුවන්. සාමාන්‍ය පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා පුරවැසියෙක්ද කියන අහන එක හොඳයි. ශ්‍රී ලංකා පුරවැසියෙක්ද? එහෙම නැත්නම් ඒක පස්සේ ගන්නත් පුළුවන්. ශ්‍රී ලංකා පුරවැසියෙක්ද? නැහැ කියලා කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. නැත අපි ප්‍රතික්ෂේප කරන පැත්තට යවනවා. ඕවුනම්
ඔව් කියලා කිව්වොත් මොකද අපි කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ අහන්න. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? වසර දැන් මෙහෙම අහන්නත් පුළුවන්. උපාධියක් තිබෙද කියලාත් අහන්න පුළුවන්. වයස අහන්නත් පුළුවන්. හරිද? වසර දෙක අහන වයස. දෙක අහන වයස කොපමණද? එහෙනම් නැත්නම් වසර 30ට වඩා අඩුද? වසර 30ට වඩා අඩුද? නැහැ කියලා කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. ඔව් කියලා කිව්වොත් අපි ඉස්සරහට ගෙනියනවා ඒ දුම්පත. ඊට පස්සේ අහනවා තුන්වෙනි එක අහන්න පුළුවන් අපිට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබේද? දැන් මේවා අනුපිළිවෙලින් නැතත් මේක වෙනස් වුණාට කමක් නැහැ. මේක වෙන එකකට බලපෑමක් නැහැ. වෙනම හදනවා. විවෘත එකටයි සීමිත එකටයි වෙනම හදනවා මේකේ අනුපිළිවෙල වෙනස් වුණා කියලා ගැටලුවක් නැහැ. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අහනවා උපාධියක් තිබෙනවද? නැත කියලා කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. ඔව් කියලා කියනවා නම් අපි ඊට පස්සේ දැන් ප්‍රධාන අවශ්‍යතා හරි. ශ්‍රී ලංකා ප්‍රවාසීයේ වයස අවුරුදු 30ට අඩුයි උපාධියක් තිබෙනවා. එහෙම වුණොත් අපි ඊට පස්සේ අනුසාංගික ප්‍රශ්න අහන්න පුළුවන්. මුදල් ගෙවා තිබේද? තුන්වෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන්. මුදල් ගෙවා තිබේද? නැත්නම් රියැක්ට් කරන්න පුළුවන්. ඔව් නම් අපිට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඔව් කියලා ගත්තොත් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ අහන්න පුළුවන් ආයතනපත අස්සම් කර තිබේද? අස්සන සහතික කර තිබේද? ඕන එකටම ගන්න පුළුවන්. මොකද අස්සන සහතිකයයි අස්සම් කිරීමයි දෙකම එකට වෙන්නේ. දැන් අස්සම් දෙකම දෙකක් වෙන්නත් පුළුවන්. අස්සන සහතික කරනවා නම් අනිවාර්යයෙන්ම සහතික කරන්නේ අස්සන. පැහැදිලිනේ? එහෙමනම් මේ දෙකම එකට ගත්ත කියලා ගැටලුවකුත් නැහැ. දෙකකට ගත්තට ගැටලුවකුත් නැහැ. අස්සම් කර තිබේද? මම මේ බෝඩ් එකේ ඇඳුවත් ඔබට පේන්නේ නැහැ. අස්සම් කර තිබේද? අස්සම් කර අස්සන සහතික කර තිබේද? අස්සම් කර තිබේද කියලා අහනවා. ඔව් නම් ඊගාවට අහනවා අස්සන සහතික කර තිබේද? අස්සම් කළ නැත්නම් ඒත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අස්සන සහතික කරලා තිබෙනවා නම් ඔව් කියනවා නම් අපි කියනවා ගොනු කරන්න. එහෙම නැත්නම් පිළිගන්න. අස්සන සහතික කළා නැත්නම් ඒත් ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ සියලු අක්ෂර ටික එනවා මේ පැත්තට ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරන්න. ඒ පැත්තෙන් එනවා. එතකොට මේ නැහැ කියන හැම අක්ෂයක්ම මේකට සම්බන්ධ වෙනවා. නැහැ කියන හැම අක්ෂයක්ම මේ පැත්තෙන් ඇවිල්ලා ප්‍රතික්ෂේප කියන එකට සම්බන්ධ වෙනවා. එතකොට මේ අවසානයේ පිළිගන්න ගොනු කරන්න. පිළිගත්ත හැක. එහෙම නැත්නම් පිළිගන්න නැත්නම් ගොනු කරන්න කියලා කිව්වත් කමක් නැහැ. එතකොට දෙක දෙකකට යන්නේ. පැහැදිලිද? ශ්‍රී ලංකා පුරවැසියෙක්ද කියලා අහනවා. ඊට පස්සේ අහනවා අවුරුදු 30ට අඩුද? ඊට පස්සේ තුන්වෙනි එක අහනවා උපාධි දරේද කියන එක. මේ ප්‍රශ්න තුන හරිනම් තමයි ඊට පස්සේ ඉතුරු ඒවා බලන්නේ. ඒ නිසා මේක අනුපිළිවෙල වෙනස් වුණා කියලා ලොකු හානියක් නැහැ වෙනම හදන්නේ. වෙනම ගැලීම් සටහනක් අඳිනකොට මේක එහෙම නැහුවට කමක් නැහැ. ඒකාබද්ධව අහනවා මේකේ අනුපිළිවෙල වෙනස් වෙනවා. ඊට වඩා තිබෙන්න ඕනි පිළිවෙලක් තියෙනවා මම ඒක ඔබට පස්සේ කියන්නම්. මේකේ මොකුත් තර්ක විතර්ක තියෙනවද? වෙනත් යෝජනා? ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මොකද කියන්නේ? උණ බලන්න ඕනේ. නේ? ඊට පස්සේ කියනවා අත සෝදන්න කියලා. සැනිටයිසර්ස් කරගන්න කියනවා. එතකොට අපි අනුගමනය කරන ක්‍රමවේද කියනවා. එතකොට මේවා ටිකක් පෙළ ගැස්සලා දෙන්න පුළුවන් ගැලීම් සරණක් අඳින්න කියලා. කෙනෙකුට අපි ඉස්සරහා බෝඩ් එකක ගහන්න ඕනේ. ආයතන ඉස්සරහා පුවරුවක සටහන් කරන්න ඕනේ මෙන්න මෙහෙමයි මේවා මේ වගේ අනුගමනය කරන්න කියලා. සාමාන්‍ය එහෙම තියෙනවානේ. ඒ වගේ තිබෙනවා අනුගමනය කළ යුතු පියවර එකින් එක පෙන්වන්නේ කොහොමද කියලා. අපි සමහර වෙබ්සයිට් වලට ගියාම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. අපි නම දෙන්න ඕනේ, ඊමේල් එක දෙන්න ඕනේ, විවිධ තොරතුරු දෙන්න ඕනේ. ඒ විවිධ තොරතුරු දීලා අපිව ඔටෝමැටිකව රෙජිස්ටර් කරගන්නවා. ඒකට දීලා දෙන මේ වගේ තර්කයක්. ඒකට දීලා දෙන මේ වගේ තර්කයක්. දැන් පාස්වර්ඩ් එක හිතන්නකෝ. මොනවා හරි ලොගින් නැහැ කියලා ලොගින් පාස්වර්ඩ් එක අපි ක්‍රියේට් කරනවා. ඒගොල්ලෝ කියන මේ පාස්වර්ඩ් එකට මෙන්න මේවා වෙන්න ඕනේ. සිම්පල් ලකුණු, කැපිටල් ලකුණු, වෙනස් සිම්බල්ස් එහෙම එනවා.
ඒ ටික නැත්තම් රිජෙක්ට් කරනවා. ඇයි? මේක දීලා තියෙන පරිගණක වැඩසටහන මේ වගේ ආකෘතියක්. මේ වගේ ආකෘතියක්. ඒක දැක්කම පිළිගන්න. සමාන වෙනවා. ඒ කියන්නේ දීලා තරකයක්. පරිගණක දීලා තරකයක්. එතන මේ කීපයක් එන්ටර් කරනකොට අන්න කොළ පාටින් පත් වෙන ඕකේ කියලා. එහෙම නැත්නම් රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ මේක බොහෝ වෙලාවට මේක අපිට තාර්කික ආකෘතියකට පාවිච්චි කරන්න පුළුවන්. තාර්කික ආකෘතියකට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අහන ප්‍රශ්නේ මොකක්ද? මොකද්ද මුලින්ම අහන ප්‍රශ්නේ? මොකද්ද මුලින්ම අහන්නේ? රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවා, රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරියෙක්ද? ඒක අහන්න ඕන. නැහැ කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. ඔව් කියලා කිව්වොත් ඉස්සරහට ගෙනියන්න ඉස්සලා කළමනාකරණ සේවා නිලධාරියෙක්ද කියලා බලන්න ඕනේ. දැන් වෙනස් සේවාවලත් ඉන්නවනේ. සංවර්ධන නිලධාරී සේවයේ ඉන්නවා. එතකොට ඒහා සමාන වෙනස් සේවාවල ඉඩ දීලා තියෙන සේවාවකද කියලා බලන්න ඕනේ. එතකොට දැන් මේකේ දැන් මම දුන්නේ කළමනාකරණ සේවා නිලධාරියෙක් සේවය කියන්නේ. එහෙම නැත්නම් ඒකට අහන්න වෙනස් සේවා තියෙනවා. දැන් අපි ගත්තොත් ගුරුවරුන්ට දෙන්නේ නැහැ. ගුරුවරුන්ට මේ විභාගෙ ලියන්න දෙන්නේ නැහැ. සුදුසුකම් ඒ කියන්නේ සුදුසුකම් සපුරන සේවාවක් නෙවෙයි ගුරුවරු. ඊට පස්සේ PHA මහත්තුරු වගේ සුදුසුකම් ලබන සේවාවක් නෙවෙයි. ඊගාදී අපි පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙන්න මේ සේවාවන්ට අයිති කෙනෙක්ද? නැහැ කියලා කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. පැහැදිලි මම දුන්නේ කල්පනාකරණ සේවා නිලධාරී සේවය විතරයි. නමුත් වෙනත් සේවා දැන් සංවර්ධන නිලධාරීන්ට මේක ලියන්න පුළුවන් නේ. සංවර්ධන නිලධාරීන්ට මේක ලියන්න පුළුවන්. එතකොට ගුරුවරුන්ට බෑ. PHA මහත්තුරුන්ට බෑ. හෙද නිලධාරීන්ට බෑ. ඒ වගේ බැරි අය ඉන්නවා. ඒක නිසා ඒ සේවාවන්ට අයිති කෙනෙක්ද නැත්නම් රිජෙක්ට් කළා. ඔව් නම් අපි ඉස්සරහට ගෙනියනවා. ඔව් නම් මොකද අහන්නේ? වසර 10ක සේවා කාලයක් සපුරා තිබේද? නැහැ කිව්වොත් මොකද කරන්නේ? ඊගා ප්‍රශ්නේ අහන්න මොකද්ද? වසර 5ක් සම්පූර්ණ කර තිබේද? වසර 5ක් නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. ඔව් නම් ආනේ මොකද්ද? උපාධියක් තිබේද? නැත්නම් ඒ ප්‍රතික්ෂේප කරනවා. උපාධියක් තිබේ නම් අපි ඉස්සරහට ගෙනියනවා. අපි මේ පැත්ත ගත්තොත් දෙවෙනි එක අහන වසර 10ක සේවා කාලයක් සපුරා තිබේද? ඔව් නම් මොකද කරන්නේ? අපි අහන එකට ඔව් මේ ඔක්කොම එකට අහන්න. දැන් මෙතන උපාධියක් තිබෙනවද? ඔව්. ඊට පස්සේ මෙතන අපි එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද අහන්න පුළුවන් ප්‍රශ්නේ? වසර 5ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබේද? වසර 5ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබේද? දෙකම එකට අහන්න පුළුවන්. ඊට පස්සේ ඔව් නම් අපි ඉදිරි ප්‍රශ්න ටික අහන්න පුළුවන්. අස්සම් කර තිබේ මුදල් ගෙවා තිබේද? අස්සම් කර තිබේද? අස්සන සහතික කර තිබේද? නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ නැහැ කියන තීරු ටික ඔක්කොම එනවා කොහමද? ඇවිල්ලා අන්තිමට ප්‍රතික්ෂේප කරනවා. එතකොට සීමිත විභාග එකක් අපිට සීමිත එක ටිකක් සංකීර්ණයි. අයිට වඩා දැන් මේක නෑ කියලා කිව්වොත් ආයෙ තව තීරුවක් යන්න ඕන. තව අත්තක් යන්න ඕන. වසර 10ක සේවා කාලයක් තිබෙනවා නම් එක පැත්තකට යනවා නැත්නම් තව පැත්තකට යනවා. එතකොට ඒක ටිකක් තවත් සංකීර්ණයි. දැන් මේ සීමිත විභාගයයි විවෘත විභාගය දෙකම එකට ගත්තොත් මොකක්ද ආකෘතිය? මුලින් මොකක්ද අහන ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ශ්‍රී ලංකා පුරවැසියෙක්ද? පළවෙනි එක අහනවා ශ්‍රී ලංකා පුරවැසියෙක්ද?
නැත කිව්වොත් අපි ගෙලින්ම ආයතන පත්‍රය අපිට රිජෙක්ට් කරන්න පුළුවන්. ඔව් කියලා කිව්වොත් අපි ගා මොකද අහන ප්‍රශ්නේ? මොකද ඊළඟට අහන්නේ? වයස අවුරුදු 30ට අඩුද? වයස අවුරුදු 30ට අඩුද? නැත කිව්වොත් මොකද කරන්නේ අපි? ප්‍රතික්ෂේප කරනවද? නෑ. නැත කිව්වොත් අන්න පටන් ගන්නවා කොතනින්ද? සීමිත විභාගයේ සම්බන්ධය. නැත කිව්වොත් සීමිත විභාගයේ සම්බන්ධයෙන් පටන් ගන්නවා. ඔව් කියලා කිව්වොත් ඊගොල්ලෝ මොකද අපි යන්නේ? වසර 10කට වසර 30ට වඩා අඩුද කියලා ඇහුවොත් ඔව් නම් අපි ඊගා ප්‍රශ්නේ අහන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබේද? ඒ වසර 30ට අඩුයි නම් අපි ඇප්ලිකේෂන් එක ගන්නේ කොහොමද? උපාධියක් තියෙන්න ඕනේ. වසර 30ට අඩු වෙනවා උපාධියක් තියෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? උපාධියක් තිබේද? නැහැ කියලා කිව්වොත් රිජෙක්ට් කරන. උපාධියක් නැත්තම් රිජෙක්ට් කරනවා. අපි කියනවා නම් ඉස්සරහට ගෙනියනවා. දැන් මෙතන වයස අවුරුදු 30ට අඩුද නැහැ කියලා කිව්වොත් අපි මෙතනින් එනවා මෙහෙම තීරුවක් ඇවිල්ලා මෙතනින් අහන ප්‍රශ්නයක් රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරියෙක්ද? අපි එක 4 කියලා ගමු. මොකද 4 වෙනි එක අහන්නේ? පළාත් හෝ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරියෙක්ද? දැන් අවුරුදු 30ට අඩු නැති අයට ඉල්ලන්න පුළුවන් එහෙම වුණොත් විතරයි. 30ට අඩු නැත්තම්. එතකොට නැත්නම් රාජ්‍ය සේවා හෝ රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවා කළමනාකරණ සේවා නිලධාරියෙක් නොවේයි නම් රිජෙක්ට් කරන්න පුළුවන්. අවුරුදු 30ටත් වැඩි නිසා. කොහොමනම් එතකොට හතරවෙනි එක ඇහුවා රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවා කළමනාකරණ සේවයේ නිලධාරියෙක්ද? ඔව් නම් අපි ඉස්සරහට යනවා නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. පස්වෙනි එක අහනවා මොකද්ද පස්වෙනි ප්‍රශ්නේ වෙන්න ඕනේ? මොකද්ද පස්වෙනි ප්‍රශ්නේ වෙන්න ඕනේ? මේක ඒකාබද්ධව හදනවා. පස්වෙනි ප්‍රශ්න මොකක්ද අහන්න ඕනේ? වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේද? පස්වෙනි එක අහන්න මොකද්ද? වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේද? හතරවෙනි එකෙන් ඇහුවා කළමනාකරණ සේවයේ නිලධාරියෙක්ද කියලා. ඔව් නම් ඊගායක අහනවා අපි වසර 10ක සේවා කාලයක් සපුරා තිබේද? නැහැ කිව්වොත් මොකද කියලා අහන්නේ? නැත කිව්වොත් මොකද අහන්නේ ඊට පස්සේ? වසර 5ක් තියනවාද කියලා අහනවා ඊගාවට. 10ක් නැත්නම් අපි අහනවා 5ක් තියනවාද කියලා. 10ක් තිබෙනවා නම් ඉස්සරහට ගෙනියනවා. එතකොට 6 වෙනි ප්‍රශ්නේ අහනවා වසර 5ක සේවා කාලයක් තිබේද? නැත කිව්වොත් රිජෙක්ට් කරනවා. නැත කිව්වොත් රිජෙක්ට් කරනවා. ඔව් කිව්වොත් මොකක්ද අහන්නේ? ඔව් කියලා කිව්වොත් මොකද කරන්නේ? උපාධියක් තිබේද? පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබේද? කියන ප්‍රශ්නේ අහනවා. නැත කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. නැත කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. ඔව් නම්
ඉස්සරහට ගෙනියනවා. එතන මේ දෙකෙන්ම අහන්න පුළුවන්. ඊට පස්සේ මොකද දෙකෙන්ම අහන්න පුළුවන්? මේ අතු දෙකෙන්ම ආපු මේ ප්‍රශ්නේ මොකද්ද වෙන්න ඕනේ? පසුගිය වසර 5ක සතුටුදායක සේවා කාලයක් තිබේද? පැහැදිලිද? ඊට පස්සේ ඔව් කියලා කිව්වොත් නැහැ කියලා කිව්වොත් ප්‍රතික්ෂේප කරනවා. ඔව් නම් අපි ඉස්සරහට ගෙනියනවා. ඔව් නම් අපි ඉස්සරහට ගෙනියනවා. දැන් මෙතන උපාධියක් තිබේද නැත්නම් ප්‍රතික්ෂේප කළා. ඔව් නම් අපි ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ මෙතනින් පස්සේ ඔක්කොම ප්‍රශ්න එකයි නේද? ඊට පස්සේ අහන ප්‍රශ්න ඔක්කොම එකයි. මෙතනින් ප්‍රශ්න අහන ප්‍රශ්න ඔක්කොම එකයි. මුදල් ගෙවා තිබේද? අස්සම් කර තිබේද? අස්සන සහතික කර තිබේද? එමෙ යන්න පුළුවන්. මෙතනින් එහාටත් දෙකක් විතර යන්නත් පුළුවන් ඕන. ඒකට හේතුව තමයි ඇයි? මෙතනින් එහාටත් දෙකක් විතර යන එක වඩා හොඳ වෙයි. ඇයි දෙකක් විතර යන එක වඩා හොඳ වෙන්නේ? රාජ්‍ය සේවීන් අයට අස්සන දෙපාර්තමේන්තුවෙන් සහතික කරන්න ඕන. දෙපාර්තමේන්තු ප්‍රධානියා සහතික කරන්න ඕන. දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් යවන්න ඕන. පෞද්ගලිකේව විවෘතේව අස්සන සහතික කර දීමේ ප්‍රමාණවත්. අස්සන සහතික කර දීමේ ප්‍රමාණවත්. දැන් සීමිත එක මේ සියලු කර්ම දෙපාර්තමේන්තු ප්‍රධානියා සහතික කරලා තියෙනවා. දෙපාර්තමේන්තු ප්‍රධානියා සහතික කරලා තියෙනවා. ඒක හන්ද මෙතනින් එහාට අපිට යන්න පුළුවන්. එතනින් එහාට මම මේක ඇඳුත් තම පේන්නේ නැහැ ඔබට. මෙතනින් එහාට යන්න පුළුවන් කොහමද? මුදල් ගෙවා තිබේද? නැත්නම් රිජෙක්ට්. ඔව් නම් ඉස්සරහට යනවා. අස්සම් කර තිබේද? නැත්නම් රිජෙක්ට්. ඔව් නම් ඉස්සරහට යනවා. අත්සන සහතික කර දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් අත්සන සහතික කර තිබේද? නැත්නම් රිජෙක්ට් ඉස්සරහට යනවා. මේ පැත්තේ මුදල් ගෙවා තිබේද? අස්සම් කර තිබේද? අස්සන සහතික කර තිබේද? අන්තිමට පිළිගන්නේ එක තැනකට එන්න පුළුවන්. හරිද? මේක මම පිළිතුර ටයිප් කරලා ඔබට දාන්නම් ගෲප් එකට. මේකේ මම හිතන අනිත් එක ඉතර ගැටලුවක් නැහැ. මේක තා සංකීර්ණයි. මේ වගේ එකක් ගලප ගන්න එක හරි අපහසුයි. ඒක හරිද මේ වගේ මේ ඔක්කොම රිජෙක්ට් කරන එක. පැහැදිලිද? මොනවද තිබෙන ප්‍රශ්න? කාර්ය පරිපාලන සටහනක් නිර්මාණය කරන්න මොනවද තිබිය යුතු දේ? විෂය හොඳින් අවබෝධය තියෙනවා. තමා ඊට කරන විෂය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම නේද? ඒ වගේම තමයි මේ වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. මේක මෙහෙම නෙවෙයි. පියවරෙන් පියවර විදියට අපි අනුගමනය කරන පියවරයන් එකින් එක මොනවාද කියලා වාක්‍ය විදියට ලියනවා. එහෙම ලිව්වත් ඒක වටිනාකමක් තියෙනවා. පසු කෙනෙකුට තමන්ගෙන් පසු කෙනෙකුට තම විෂය පුරුදු පුහුණු කරන්න පුළුවන්. දැන් බලන්න කාර්යාලයක වැටුප් පරිවර්තන වගේ විෂයක්. එතකොට අපි හිතමු අත්තෝ ගිණුම් මාංශයකට ගත්තොත් ගිණුම් සාරාංශ බී ගිණුම වැටුප් වගේ විෂයන් හරි අපහසුයි. විශේෂයෙන් දැන් ආයතනංශයක වැටුප් පරිවර්තන. කොහෙවත් මං හිතන්නේ මේ වගේ කාර්යපටිපට සටහනක් තියෙනවා කියලා. බොහොම එක නෑ. Tamanට පුළුවන් ඒක නිර්මාණය කරන්න තමන්ගේ පස්සේ කෙනෙකුට දැන් මේ විභාගයේ ඔබේ සේවයට එන්නේ කවුද? උපරිම තරංකාරී විභාගයක උපරිම ලකුණු ගන්න. ඒක හන්ද යමක් කියවලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි අවුරුදු 45 50ක් විතර යනකම් අර කරන්නම් වාලේ කර කර හිටියොත් අන්තිමටත් බෑ. ඉතින් අපි වැඩ කරපු කාර්යාලයක හිටිය එක නිලධාරියෙක් වවුචර් ගමන් වේදන් අතිකාල වවුචර් පරීක්ෂා කරනවා. හැර කිසිම වැඩක් කරන්න බෑ. කිසිම වැඩක් කරන්න අවබෝධයක් නැහැ. මොනවාද කාර්යපටිපාටි සටහනක ප්‍රයෝජන? කාර්යපටිපාටි සටහනක ප්‍රයෝජන මොනවාද? දැන් අපි කාර්යපටිපාටි සටහනක ගත්තම දැන් අපි ඇඳන ඇඳපු එකේ දැක්කා. එතකොට කිසියම් කාර්යයකට අදාළ පියවරයන් පෙන්වුම් කරනවා. එක් එක් පියවරයන් පෙන්වුම් කරන නිසා විෂය භාර නිලධාරියාට අපහසුතාවයක් ඇති කරන්නේ නැහැ. සමහර වෙලාවක මේක සකස් කරලා අපි දෙපාර්තමේන්තු ප්‍රධානීන් දීලා අනුමත කරගන්න.
දැන් කාර්යාලවල වැඩ කරද්දී සමහරලාට තියෙනවානේ අඩුපාඩු තියෙන වවුචර් බාර ගන්න වෙනවා. අඩුපාඩු තිබෙන වවුචර් බාර ගන්න වෙනවා. දැන් අපිත් එක්ක ඉන්නවා එක නිලධාරියෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක්. ඔහු ගිණුම් අංශයෙන් පරීක්ෂා කරනකම් වවුචරේ අනුමත කරන්නේ. ගිණුම් අංශයෙන් පරීක්ෂා කරනකම් අනුමත කරන්නේ නැහැ. ඔහුගේ තර්කය ඔහු අනුමත කරපු එකක් කපලා කොටලා අඩු කරනවා නම් වෙනස් කරනවා නම් ඒක යෝග්‍ය නැහැ කියන්නේ. කපලා කොටලා වෙනස් කළ සංශෝධනය කරන අනුමත අපි තුමු 10000ක් අනුමත කරනවා. පරීක්ෂා කළා අපි ඒක 9500 අඩු කරනවා. ඔහුගේ තර්කය ඔහු අනුමත කළාට පස්සේ එහෙම අඩු කරන එක යෝග්‍ය නැහැ කියන එක. ඒ වගේ මම ඉස්සෙල්ලා ගියා ඔබට නවක නිලධාරීන් පුහුණු කරන්න. නවක නිලධාරීන් පුහුණු කරන්න ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න ස්වයංව ඉගෙන ගන්න උපකාරී වෙනවා මේ වගේ සටහනක්. හරිද? නවක නිලධාරියෙකු පුරුදු කරන්න පුහුණු කරන්න ඒ වගේම ස්වයංව සාමාන්‍ය හොඳ පැහැදිලි සටහනක් තිබෙනවා නම් පැහැදිලි පියවරයන් ටිකක් අපි සටහන් කරලා තිබෙනවා නම් නවක නිලධාරියෙකුට ස්වාධීනව ඉගෙන ගන්න පුළුවන්. ස්වාධීනව ඉගෙන ගන්න පුළුවන්. එහෙම අවබෝධයක් තිබෙන අය තමයි සේවාවට එන්නේ. හැබැයි එහෙම අපි සකස් කරලා නැත්නම් මොකද වෙන්නේ? මුල්ලේ ඉඳලා කියලා දෙන්න වෙනවා. දැන් නවක නිලධාරියෙක් තමන් වැඩ ටික කරන්නත් ඕනේ, අරයට කියලා දෙන්නත් ඕනේ. දෙකම අතපසු වෙනවා. ඒකට හේතුව අපේ ගුණ, අපේ ක්‍රමවේද පැහැදිලිව පිළිවෙලකට නැති නිසා. පැහැදිලිව පිළිවෙලකට නැති නිසා මොකද වෙන්නේ? හැම දෙයක්ම ප්‍රමාද වෙනවා. කිසියම් කාර්යයක සියලු පියවරයන් නිවැරදිව සම්පූර්ණවත් වෙන්නුම් කරනවා. කාර්යයක් ගත්තම කිසියම් කාර්යයක් ගත්තම වැඩක් ගත්තම ඒකේ සියලු පියවරයන් සම්පූර්ණවත් නිවැරදිවත් පෙන්눔 කරනවා. සම්පූර්ණවත් නිවැරදිවත් පෙන්눔 කරනවා. ඒක නිසා හරි පහසුයි. පැහැදිලිද? අපි මේ සටහන අඳිද්දී ඔබ දැක්කා. මේ සටහන නිර්මාණය කරද්දී ඔබ දැක්කා මේ පියවරයන් තිබ්බනම් හොඳයි. මේ පියවරයන් තිබ්බනම් හොඳයි කියලා ඔබ දකිනවා. ඒක නිසා අපි මේ කාර්යපටිපටි සටහනක් අදිනකොට ටික දවසක් යනකොට අපිට දෙන්න මීටට මේ තව පියවරක් ආවනම් හොඳයි. එහෙම නැත්නම් මෙන්න මේක මදි. මේක ඩිවෙලොප් වෙන්න ඕනේ. මේක වර්ධනය වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. කියලා අපි ගන්නවා. දැන් ඔබ දන්න ඵලදායිතා වැඩසටහන යටතේ වැඩ කරපු ආයතනවල දැන් නිවාඩු අනුමත කරද්දී SMS වලින් නිවාඩු අනුමත කරනවා. දැන් අලුත් ක්‍රම වලට යනවා. e-signing වලට යනවා. දැන් අපි වැටුප් ගෙවද්දී අපි ස්ලිප් ෆයිල් එක රන් කරලා ඊමේල් වලින් වැටුප් යවන්නේ. කිසිදු චෙක් එකක් ලියන්නේ එකම චෙක් එකක් ලියන්නේ නැහැ වැටුප් සම්බන්ධයෙන්. අව කරනකොට ලියනවා. ඒ දක්වා ඇවිල්ලා තියෙනවා. එතකොට පැය 24ක් තුළ ඕනෑම බැංකුවකට යනවා. පියවරෙන් පියවර වෙනස් කරන්න ඕනේ, අලුත් කරන්න ඕනේ. දැන් ඔය සිගාස් වැඩසටහන ගත්තොත් සිගාස් වැඩසටහනේ තියෙන සීලින් දෙන්න තියෙනවා. දැන් ඉස්සරහට දෙනවා දැන් අපි තුන් කර්මාන්තයක විලා අපි කියනවා ලයිබිලිටි කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් වගකීමක් විතර එන්න කරන්න ඕනේ. වගකීමක් විතර එන්න කළාම තමයි ටෙසරි මුදල් දෙන්නේ. ටෙසරි මුදල් සාමාන්‍ය කැපිටල් රාජධානි වියදම් වලට මුදල් නිගන්තනය ලැබෙන්නේ නැහැ. වරින් වර ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ අපි වගකීම එන්න කළා තිබොත් විතරයි. ඒතර පියවර ගොඩක් වැදගත්. එතකොට ටෙසරිය දන්නා මුදල් අමාත්‍යාංශය දන්නවා මොන ආයතනවලද මොන වගකීම්ද තියෙන්නේ කියලා. ඒතර අපි කියන්නේ ඉල්ලන්න ඕනේ නැහැ. අපේ මෙච්චර බිල් තියෙනවා කියලා ඉල්ලන්න ඕනේ නැහැ. බිල සම්පූර්ණ වුණාට පස්සේ අපි වගකීම මෙච්චරයි කියලා එන්ටර් කරන්න ඕනේ. liabilities එන්ටර් කරන්න ඕනේ. පැහැදිලිද? දැන් ඔය විගණනයේ කියන මෙහෙම දෙයක්. විගණනයේ තියෙනවා දැන් 12.31 ගෙවන්න බැරි වවුචර්. 12.31කට ගෙවන්න බැරි පුනරාවර්තන වවුචර්ස් තියෙනවා. ඒවා පෙබරවාරි 28 වෙනකන් ගෙවන්න පුළුවන්. ඔබ දන්න පෙබරවාරි 28 පැනනොත් මොකද වෙන්නේ? පෙර මාසේ අපිට 2020 වවුචර් 21 පෙබරවාරි 28ට පෙර ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ? කොහොමද ගෙවන්න ඕනේ? දැන් මේක මුදල් රෙගුලාසි. කියන්නකෝ බලන්න. කොහොමද ගෙවන්නේ? මුර 115 දෙසැම්බර් මාසයේ වියදම් වගකීම් විදියට එන්ටර් කරලා නැත්නම් වගකීම් විදියට සටහන් කරලා නැත්නම් ඒවා ගිණුමේ පෙන්වන්න බෑ කියලා. අපි හදන විසර්ජන ගිණුමක් විසර්ජන ගිණුමේ පෙන්වන්න බෑ. හරිද? අපි
අපි කියන වගකීම් ලේඛනයක අපි සටහන් කළා තමයි අපි පෙර වර්ෂ වවුචර් ගෙවන්නේ. එහෙම සටහන් කරලා කරනවා වගේම ගිණුමේ පෙන්නලා තියෙනවා. විසර්ජන ගිණුමේ පෙන්නලා තියෙන්න ඕනේ මෙන්න මේවා වගකීම් විදියට තියෙනවා කියලා. එහෙම නැත්නම් ගෙවන්න බෑ. හොඳට බලන්න ඕවා කියවලා. හරිද? හොඳට බලන්න ඒවා කියවලා. ඒක නිසා හරියට පියවරයන් ටික අපි අනුගමනය කරනවා නම් සම්පූර්ණව අපිට පුළුවන් ඕනෑම අවස්ථාවක මේ විෂය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. විෂය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපේ පරිපාලන සරහන සකස් කරනකොට අපිට අපි කියන මොහොතේ මොහොත දියුණු කරනවා කියලා කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් කියලා මම කිව්වේ. ඒතර ව්‍යාකූල දැන් පෙන්නන මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක කොහොමද දැන් අපි මේ සටහන අදිතියව කිව්වනේ. දැන් වසර 30ට අඩු අයට උපාධියක් තියනවා නම් උපාධියේ වසර 5යි තියනවා නම් අපි මොන දිනුවද දක්වන්නේ. ඒ වගේ ව්‍යාකූල දැන් තියෙනවා. ඕනෑම විෂයකට අදාළ ව්‍යාකූල දැන් තියෙනවා. ඇයි අපි ඉගෙන ගන්න රතු පෑන පාවිච්චි කරන්නේ? අපි දරුවන්ට රතු පෑන අරන් දෙනවා. පාට පෑන අරන් දෙනවනේ. ඒ රතු පෑන පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මම කියන්නේ දරුවන්ට වැරදුනාම ටිපෙක්ස් කරන්න එපා. වැරදුනාම ටිපෙක්ස් කරන්න එපා කියලා. ඇයි වැරදුනාම ටිපෙක්ස් කරන්න එපා කියන්නේ? මේ මගේ අදහස. ඔබත් ඔබේ දරුවන්ට මතක් කරලා දෙන්න. ඇයි වැරදුනාම ටිපෙක්ස් කරන්න එපා කියන්නේ? ටිපෙක්ස් කළාට පස්සේ මට වෙච්ච වරද මට පේන්නේ. වැරද ඒ විදිහටම තියෙද්දී රතු පෑනකින් කපලා එහෙම නැත්නම් යටින් රතු පෑනෙන් ලියා ගන්න. එතකොට අපි දන්න පොත දිහා බැලුවම මට වැරදිච්ච තැන රතු පාටින් තියෙනවා. එතකොට මම නිවැරදි සාමාන්‍ය අපි ගිහින් පස්සේ හැරිලා බලනකොට පස්සේ ගෙදර ගිහලා අපි නිදහසේ අධ්‍යයනය කරනකොට වැඩිපුර අධ්‍යයනය කරනකොට මොනවාද? වැරදිච්ච තැන. වැරදිච්ච තැන තමයි හදා ගන්න. එහෙනම් ඉගෙන ගන්න රතු පෑන පාවිච්චි කරන්නේ මොකටද? සාමාන්‍ය මම නිතරම කියනවා ටිපෙක්ස් කරන්න එපා කියලා. මම මේ ඔබට නෙවෙයි අපි දුරස්තවන ඉගෙන ගන්න මට පේන්නේ නැහැ මොනා කරනවද කියලා. දැන් දරුවන් ළඟ ඉඳි අපි උගන්වද්දි මම නිතරම කියන ටිපෙක්ස් කරන්න එපා කියලා. මම එපා කියන්නේ මම කියන ටිපෙක්ස් කළා ඒකට ලියවම හරි ලස්සනයි නේද කියලා. ටිපෙක්ස් කළා ඒකට ලියවම හරි ලස්සනයි නේද කියලා මම ළමයිට ඒක එපා කියන එක මම නිරන්තරයෙන් මතක් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ආයතනයක වැඩ කරනකොට මුදල් පොත, ලෙජර්, ගිණුම් අපි කියන මොනවා කරන්න එපාද? පී ලෙජර් එහෙම ටිපෙක්ස් කරන්න එපා, කපන්න එපා, මකන්න එපා කියලා කියනවා. දැන් චෙක් පතකට වුණොත් මොකද වෙන්නේ? අපිට ටිපෙක්ස් කරලා ලියන්න පුළුවන්ද? කපලා ලිව්වොත් ඒකට අස්සනක් ගහන්න ඕනේ. ඇයි මේව එහෙම කරන්න එපා කියන්නේ? ඇයි ලෙජර්, ගිණුම්, ඊට පස්සේ වැටුප් ලෙජර්, පී ලෙජර් ඇයි ලියන්න එපා කියන්නේ? මකන්න එපා, කපන්න එපා, ටිපෙක්ස් කරන්න එපා කියලා කියන්නේ ඇයි? මේ හැම තැනකම තියෙන්නේ මුදල්. මේ හැම තැනකම තිබෙන්නේ මුදල්. එකවරක් ටිපෙක්ස් කරලා ඒකට ලිව්වට පස්සේ ඒක ටිපෙක්ස් කරලා තවත් හරයක් ඒකට ලිව්වොත් අපි දන්නේ කොයි සැරේද නිවැරදි එක කියලා. හැබැයි රතු පෑනෙන් කපලා ඒක උඩින් ලියලා ඒකට අස්සනක් දාගෙන දැම්මොත් වවුචර් එකේම නම් අපි දන්නවා වඩ නිවැරදි මොකක්ද කියලා. ඒක හන්දා දරුවන්ට උපදෙස් දෙන්න වැරදි තැන් ටිපෙක්ස් කරන්න එපා. ටිපෙක්ස් කළාම මේ ඔක්කොම හොඳයි. ඔක්කොම හරි. වැරදි දැන් පේන්නේ. ඒක හන්දා ටිපෙක්ස් කරන එක ඉගෙන ගන්න හොඳ දෙයක් නෙවෙයි. එතකොට කාර්යපරිපාටික වරතර එහෙම නැත්නම් ව්‍යාකූලතෙන් ඒ වගේ දේවල් පේන නම් පෙන්눔 කරන සටහනේ. අපි මේක ෆලෝ කරනකොට මේක අනුගමනය කරනකොට අපිට හඳුන ගන්න පුළුවන් මොනවාද වැරදි තැන් මොනවාද ප්‍රශ්න තියෙන තැන් මොනවාද ව්‍යාකූල තැන් කියලා හඳුන ගන්න පුළුවන්. හඳුනාගෙන ඒවා නිවැරදි කරන්න අවශ්‍ය පියවරයන් ගන්න පුළුවන්. නිවැරදි කරන්න අවශ්‍ය පියවරයන් ගන්න පුළුවන්. දැන් මාර ඉස්සලා කියපේම තමයි. තිබෙන ක්‍රම විග්‍රහ කරලා මේ කාර්යපටිපාටි සටහනකින් මේක තවත් වැඩි දියුණු කරන්න පුළුවන්. මම කියන්නේ කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් කියලා. හරි නේද? කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් කිව්වේ නිතරම වර්ධනය කරනවා. ලෝකේ ලොකුම ඉඩ තිබෙන වර්ධනයට කියලා කියනවා. big room is improvement කියලා කියනවා. ඒක ඉංග්‍රීසි කියම නම් big room is improvement. ලෝකේ ලොකුම ඉඩක් තිබෙන වර්ධනයට. බලන්න ඉස්සෙල්ලාම ආපු ටීවී එක මොකද්ද? black and white. පටපට ගාලා අර මේ channel කඩනවා අපි. අර ඇන්ටනාව
කරකවන කොච්චර ඇන්ටනාව කරකවුවත් කොච්චර බටන් කැඩුවත් කළු ඉස්දු විතරයි පේන්නේ. ඊට පස්සේ එනවා වර්ණ රූප හයින් කලර්ඩ් එක එනවා. ඊට පස්සේ රිමෝට් එක එනවා. දැන් කලර්ඩ් එක ආවත් අර පටපට ගාලා බටන් කඩන්න ඕනේ. නැගිටලා ගිහලා බටන් එක කඩන්න ඕනේ channel එක මාරු කරන්න. ඊට පස්සේ අනිත් පැත්තේ ඇන්ටනාව කරකවන්න ඕනේ. එක්කෙනෙක් කරකවනවා එක්කෙනෙක් ටියුන් කරනවා. ඊට පස්සේ රිමෝට් එක ආවා. ඇන්ටනාව කරකවනවා අපි මෙහෙන් channel මාරු කරනවා. ඊට පස්සේ එනවා රිමෝට් ඇන්ටනා, රිමෝට් ඇන්ටනා, රිමෝට් ටීවී. බලන්න වර්ධනය. ඊට පස්සේ එනවා පික්චර් කියලා. channel දෙක බලන්න පුළුවන්. ඊට පස්සේ LCD එනවා, LED එනවා, 3D එනවා. දැන් සැටලයිට් ඇවිල්ලා තියෙනවා. දැන් පරණ ඒවා බලන්නත් පුළුවන්. කොච්චර වර්ධනයක් තියෙනවද කියන්න. big room is improvement කියලා කියන මේක ඉංග්‍රීසි කියමන. ලොකුම ඉඩක් තිබෙන වර්ධනයට. එහෙනම් කාර්ය පරිපාටි සටහන අපිට නිරන්තරයෙන් වැඩි දියුණු කරන්න පුළුවන්. හැබැයි වැඩි දියුණු කරන්න එක හදන්න ඕනේ. හරිද? එකක් තිබෙන්න ඕනේ වැඩි දියුණු කරන්න. නෑ මම ඉඳලා අලුත් එකක් හදනවා කියලා අපිට කියන්න බෑනේ. අපි තිබෙන එක තමයි අලුත් කරන්න වැඩි දියුණු කරන්න. ඒක හන්දා අපි එකක් හදාගත්තොත් අපි මේක වැඩි දියුණු කරන්න පුළුවන් අපිට. පැහැදිලිද? වැඩි දියුණු කරන්න පුළුවන්. ඊළඟ වැඩ කරන යාමේදී වැඩ කරන ක්‍රමවල ඇතිවිය හැකි වැරදි දේවල් අපිට හෙලි කර ගන්න පුළුවන්. වැඩ කරගෙන යද්දී වැඩ කරන ක්‍රමවල තිබෙන වැරදි තැන් අපිට හෙලි කර ගන්න පුළුවන්. වළක්වා ගන්න පුළුවන් දේවල් හෙලි කර ගන්න පුළුවන් අපිට පටිපාටි සටහනක් තියෙනවා නම්. හරිද? මොන හරි දෙයක් අපි යම් දෙයක් වළක්වන්න ඕනේ. එහෙමද යම් දෙයක් අපි හදා ගන්න ඕනේ. ඒක අපිට පෙන්න ගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන් කාර්ය පටිපාටි සටහනක් අපි සකස් කළොත්. ඒ වගේම දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ පළදායිතාවට වැඩ කරද්දී අලුත් ආකෘති සැලසුම් කරනවා. මට මතකයි කාර්යාලයකින් දැන් අපි හිතමු සමහර දේවල් දැන් බලන්න PIV ෆෝම් එක කවුද පුරවන්නේ? දැන් කස්ටමර් කෙනෙක් ආවම සේවාලාභියෙක් ආවම කවුද මේක පුරවන්නේ? අපිමයි පුරවලා දෙන්නේ. ඇයි අපිම පුරවලා දෙන්නේ මේක? කාටද කියන්න පුළුවන්ද අපි පුරවලා දෙන්නේ කියලා? අපිට හැර අපිටවත් පුරව ගන්න බෑ සමහර වෙලාවට. අපිට හැර වෙනත් පුද්ගලයෙකුට ඒක පුරවන්න බෑ. අපිට හැර වෙන පුද්ගලයෙකුට වෙනත් බාහිර පුද්ගලයෙකුට පුරවන්න බෑ. B ෆෝම් එක පුරවලා දාන්නේ නැහැ. ඇයි මේ? එතන මේ ආකෘතිය කාලෝචිත නැහැනේ. මේවා ඒතකොට අලුත් කරන්න පුළුවන්. එතකොට දැන් සමහරලාට අනවශ්‍ය තොරතුරු වහනවා. දැන් අද තාක්ෂණය මෙච්චර දිනුනලා තියෙද්දී ලිව් චිට් එක අදටත් ලියන්නේ මොනවාද? ලිපිනේ. අපි අද කිසිදු අවස්ථාවක අපේ සේවකයෙකුට ලියුමක් යන අවස්ථා තියෙනවද? හදිසි අවස්ථාවකදී හැර එහෙම නැත්නම් නීති අනුකූලව යවන්න ඕනේ අවස්ථාවකදී හැර හැම එකම දැන් අද සමහර තැන්වල සේවයට වාර්තා කිරීමක් ඔන්ලයින්. දැන් මේ කොවිඩ් කේස් එකක් එක්ක. ඇත්තටම වැඩ කරන්නේ ඔන්ලයින්. වැඩ කරන වෙලාවක් නැහැ. කැමති වෙලාවක යන්න පුළුවන්, කැමති විදිහට වැඩ කරලා එන්න පුළුවන්. වෙනස් වෙනවා. පරිසරයත් එක්ක, තාක්ෂණයත් එක්ක, කාලීනව සමාජ තත්ත්වයන් එක්ක වෙනස් වෙනවා. පැහැදිලිද? එතන අලුත් ආකෘති සැලසුම් කරන්න පුළුවන්. එතකොට කාර්යාල උපකරණ හරි විදියට තීරණය කරන්න පුළුවන්. කාර්යාල උපකරණ කොහමද හරියට පාවිච්චි කරන්නේ? එතකොට ඒවයි සැලසුම කොහොමද? ඒ වගේ ඒවාට අවශ්‍ය තොරතුරු සපයන්න පුළුවන්. අපි හරියට කාර්ය පරිපාලන සටහනක් සකස් කළොත්. දැන් බලන්න ගාමන් ෆැක්ටරි එක. ගාමන් ෆැක්ටරි එක අපි කියලා අහලා තියෙනවා ලයින් එකක් කියලා. මොකද්ද ලයින් එකක් කියන්නේ? මොකද්ද ලයින් එකක් කියන්නේ? ඔබ දන්නවද ලයින් එකක් කියන්නේ මොකද්ද? කිසියම් ඇඟලුමක් ආරම්භයේ සිට අවසානය දක්වා මසා නිම කරන එක පේලියකට කියන ලයින් එකක් කියලා. අපි හිතමු ඒ ඇඟලුම මහන්න අවශ්‍ය මැෂින් 20ක් කියලා. ඒ මැෂින් 20 එක පෙලක් තමයි ලයින් එක කියන්නේ. හැම ඇඟලුමකම ඕඩර් එකක් ආවට පස්සේ ඒ ඕඩර් එකට අදාළ ඇඟලුම අපි හිතමු ෂර්ට් එකක් කියලා. ෂර්ට් එක කැලේ ගියේද මැහෙන්නේ කියලා ඉස්සෙල්ලා ඩිසයින් කරනවා. තීරණය කරනවා. ඒකට අවශ්‍ය මැෂින් මොනවාද? එක වගේම මැෂින් නෙවෙයි බොහෝ වෙලාවට අවශ්‍ය. වෙන වෙන දේවල්. දැන් ඉතින් අපි දෙලිමක් කියලා
ඩීලින් එකේ හැම තැනක්ම එකම මැෂින් මහන්න බෑ. ඒතර ඒකට අවශ්‍ය මැෂින් වෙන වෙනම තීරණය කරනවා. ඒවා එක පෙළට ස්ථාපිත කරනවා. ආරම්භයේ සිට පටන් ගත්තම අන්තිමේකින් ඉවර වෙන්නේ මොකද්ද? කලිසම. ඒක එක පෙළට යනවා. ආයතනවල බලන්න එහෙම තියනවාද කියලා. මේසේ පුටුව එක තැනක තියෙනවා. පරිගණකේ තව තැනක තියෙනවා. අපේ කාර්යාලයක තියෙනවා. පරිගණකේ ඔන් කරන්න පුටුවේ නැගිටලා රවුමක් යනවනේ මේසේ වටේ. පරිගණක ඔන් කරන්න මේසේ වටේ රවුමක් යනවා. ඒක යෝග්‍ය නෑ. ඒ සකස් වෙලා තියෙන විදිහට හදලා තියෙන විදිහට ස්ථාපිත කරලා තියෙන විදිහට ඒක පුටුවේ වාඩි වෙලා නම් මැෂින් එක ඔන් කරන්න බෑ. පැහැදිලිද? දැන් අපේ කාර්යාලවල බලන්න. එක පුද්ගලයාට එක මැෂින් එක ගන්න ඕනේ. එක printer එක ගන්න. ෂෙයා කරගෙන පාවිච්චි කරන ක්‍රමවේද නැහැ. print out එකක් අරන් අපි type කරපු එක හරිද වැරදිද කියලා පරීක්ෂා කරන් print out එකක් ගන්න ඕනේ. network කරලා ඒක ෂෙයා කරගන්න ක්‍රමවේද හදාගෙන. හරි පහසුවෙන් පුළුවන්. මේ වගේ අපි මේවා කොහොමද කරන්නේ කියලා හදා ගන්න පුළුවන් හරි කාර්ය ප්‍රතිපාඩි සටහනක් අපි නිර්මාණය කරලා තිබෙනවා නම්. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්ව කාර්ය මණ්ඩලයේ විතරක් නෙමෙයි බාහිර පාර්ශ්වයන්ට උනා උපදෙස් දෙන්න ඔවුන් දැනුවත් කරන්න අවශ්‍ය මෙවලමක් විදිහට අපිට කාර්ය ප්‍රතිපාඩි සටහන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වැඩ කිරීමේ අලුත් ක්‍රමයක් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේදී වැදගත් වෙනවා. අලුත් වැඩසටහනක් අලුත් කාර්යයක් කාර්ය මණ්ඩලයට පුරුදු කරද්දී කාර්ය ප්‍රතිපාඩි සටහනක් හරි වැදගත්. ඇදලිද? කාර්ය ප්‍රතිපාඩි සටහනක් වැදගත්. ඒ වගේම සමාන කාර්යාලවල සමාන වැඩ සඳහා කාර්ය ප්‍රමිති කිරීමට අවශ්‍ය තොරතුරු සපයනවා. මොකද කාර්ය ප්‍රමිති කරනවා කියන්නේ? කිසියම් කාර්යයක් ඉටු කිරීමේදී අනුගමනය කරන පියවරයක් මොනවාද? ඒක ප්‍රමිතියක් විදිහට හදා ගන්න පුළුවන්. මම ඔබට ඉස්සෙල්ලා කිව්වේ. අපි මේ වගේ පියවරයන් ටික සකස් කරලා දෙපාර්තමේන්තු ප්‍රධානයන්ට දීලා අස්සම් කරවා ගන්න, අනුමත කරවා ගන්න. ඒතර ආයතනයක සම්මතයි. අපිට පුළුවන් අනිකුත් අංශ දැනුවත් කරන්න. අපිට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශ්වයන් දැනුවත් කරන්න. එතකොට කවදාකවත් රිජෙක්ෂන් නැහැ. රිජෙක්ෂන් නැහැ. අපි කරන්න ඕනේ අපි ගාවට එන දේවල් හැකිතා ප්‍රතික්ෂේප වීම වළක්වන්න ඕනේ. ප්‍රතික්ෂේප වීම වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතික්ෂේප වීම වෙනකොට කොච්චර කාර්ය ප්‍රමාදයක් වෙනවද? අනවශ්‍ය චලන, අනවශ්‍ය ශ්‍රමය, අනවශ්‍ය වියදම් ඕනතරම් තියෙනවා. අපි අප්ඩේට් කරගන්නේ. මට මතකයි අපේ කාර්යාලයට චෙක් එකක් එනවා. ඒ චෙක් එක ලියවෙන්න ඕනේ විදිය වැරදි. මට ඇවිල්ලා අපේ SA කිව්වා සර් මේක යවලා මේක වෙනස් කරගමුද කියලා. මම කෝ එපා ආපු ගිණුමට දාලා ඒකෙන් අපි චෙක් එක ලියලා ගමු කියලා. දැන් අපි ආපහු යවුවනම් යවන්න තැපැල් ගාස්තුව. ඒගොල්ලෝ යවන්න තැපැල් ගාස්තුව. ප්‍රමාදය. හරිද? දැන් අපි අර ආවේ ගිණුමට දාලා යාගින් චෙක් එක ලියාගත්තා නම් එතන හරි කෙටි දවසකින් සිද්ධ වෙනවා. අපි හිතන්න කෙනෙක්ගේ විශ්‍රාම පාරිතෝෂිකය කියලා. විශ්‍රාම පාරිතෝෂිකය දැන් ගෙදර තමන්ගේ පුද්ගලයාට එවන්නේ. එහෙම නැත්නම් මොනවා හරි ඒ වගේ ලැබීමක් කියන්නකෝ. එතන ඒ වගේ ලැබීමක් ආයතනෙට එනවා. එනකොට ආයතනයේ ගිණුම වෙනස් වෙනවා. දැන් එහෙම වෙනස් වෙන අවස්ථාවදී තනතුරු වෙනස් වුණොත් මොකද වෙන්නේ? ගිණුම වෙනස් කරනවා. දැන් අපි හිතමු ප්‍රධාන ගණකාධිකාරී අපි නැත්නම් අධ්‍යක්ෂ කියලා තනතුර. ඒක එනකොට අධ්‍යක්ෂ කියලා නම වෙනස් වෙලා කොමසාරිස් වෙලා. මොකද වෙන්නේ? ගිණුම වෙනස්. ඒ ගිණුමට දාන්න බෑ. මේ වගේ අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් දැන් අපිට උනා එහෙම දෙයක්. ඉස්සලා අපේ ගිණුම තිබි ප්‍රධාන ලේකම් නමට පස්සේ ඒක නියෝජිත ප්‍රධාන ලේකම් නමට වෙන ගිණුමක් අපි ආරම්භ කළා. දැන් ඒතකොට අර පරණ චෙක් එකේ ප්‍රධාන ලේකම් නමට. ඉතින් අපි ඒක තමයි මගේ FA ඇවිල්ලා කතා කළේ. මේක යවලා අපි වෙනස් කරගමුද කියලා. මම කො යවන්න එපා. ප්‍රධාන ලේකම්ගේ ගිණුමට දාලා එතනින් අපි සල්ලි ගමු. ඒ වගේ අපිට යම් දෙයක් නිවැරදි දැන් අපිට වෙන රිජෙක්ෂන් වැඩි වෙන ප්‍රතික්ෂේප වීම වැඩි වෙන ඒකට හේතුව අපි ඒකට දාලා කාර්ය ප්‍රමිතියක්. ඒක සම්මත කරගෙන අනුගමනය කරන්න ඕන පියවරයන් ගන්න සම්මත කරගෙන නෑ සම්මත කරගත්තට වැඩක් නෑ. දැන් මම ඒක හදාගත්තට වැඩක් නෑනේ. අනිත් අය දැනුවත් කරන්න ඕනේ. මම සම්මත කරගෙන ඒ වගේම අනිත් අය දැනුවත් කරන්න. එහෙම දැනුවත් කළාම තමයි ඒ ක්‍රමවේදය නිවැරදි වෙන්නේ. මතක තියාගන්න ඕනෑම අවස්ථාවක අපිට සම්බන්ධ කාර්යයක
ප්‍රතික්ෂේප වීම වැරදි නම් ප්‍රතික්ෂේප වීම වැඩි නම් වැරදීම් වැඩි නම් අපිත් වගේ කියන්න අපිත් වගේ කියන්නේ. අපි හඳුන ගන්න ඕනේ මේක වරදින් නැති වෙන්න ගෙන්න ගන්නේ කොහොමද? මේක අපි තමයි දැනගන්නේ අපි කරන දේ අවශ්‍යතාවය. එහෙම අනිත් අය දැනුවත් කරන්න අපි මෙවලම ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. එහෙම වුණාම අපේ වැඩ පහසුයි. ප්‍රතික්ෂේප වීම පහසුයි. එහෙනම් මොකද්ද අපිට දෙන ටාගට් එක? ප්‍රතික්ෂේප වීම වැඩි කියන්නේ මොකද්ද? මගේ සබ්ජෙක්ට් එක මම දියුණු කරගත යුතුයි. මගේ විෂය මම දියුණු කරගත යුතුයි. හරිද? ප්‍රතික්ෂේප වීම පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. කිසියම් විෂයකට අදාළව කාර්යපරිපාටි සටහනක් නිර්මාණය කරනවා කියලා හිතා ගන්න. ඇත්තටම හිතාගත්තට බෑ. නිර්මාණය කරනකොට තමයි තේරෙන්නේ මේක තවත් වෙනස් කරන්න පුළුවන්, තවත් සංශෝධනය කරන්න පුළුවන්, වර්ධනය කරන්න පුළුවන් කියලා. සරලව හිතන්න ඔබ ලියුම මුලින් ඩ්‍රාෆ්ට් කරනවා. ඒ ඩ්‍රාෆ්ට් කරපු ලියුම, කිටුම්පත් කරපු ලියුම නැවත කියවනකොට මොකද හිතෙන්නේ? සංශෝධනය වෙලා දැන් ඕන තරම් තියනවා නේද? ඕන තරම් තියෙනවා. ඒක නිසා ඉස්සල සකස් කරන්න ඕනේ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා plan start is half of the victory කියලා. plan start is half of the victory. සැලසුම් සාගත ආරම්භයේ ජයග්‍රහණය භාගය. සැලසුම් සාගත ආරම්භයේ ජයග්‍රහණය භාගය. ඒක නිසා ඕනම වැඩක් සැලසුම් සාගත ආරම්භ වුණොත් ඒක උනන්දුවෙන් අපි පටන් ගත්තොත් උනන්දුවෙන් කාර්යයට ඉටු කළොත් ජයග්‍රහණයෙන් අඩකටත් වඩා ඔබ සම්පූර්ණ කළ අවසන්. ලිපි ගොනු කිරීමේ ක්‍රම මොනවාද තියෙන්නේ? ඔබ දන්නවා. ලිපි ගොනු කිරීමේ ක්‍රම මොනවාද තියෙන්නේ? ලිපි ගොනු කිරීමේ ක්‍රම දැන් මේ නොලිය ඉන්නකොට හරි ප්‍රශ්නයක් වගේද? කම්මැලි වගේද? එහෙම දේවල් තියෙනවද? ඒකාබද්ධ ගුණ ක්‍රමය විභාජිත ගුණ ක්‍රමය. ඔව් ඒකාබද්ධ ගුණ ක්‍රමය සහ විභාජිත මේ ක්‍රම දෙකයි. මේ ක්‍රම දෙක දැකලා තියෙනවා. ක්‍රම දෙකම දැකලා තියෙනවද? එක් එක් ක්‍රමයන් අපි බලමු. ඒකාබද්ධ ගුණ ක්‍රමයයි බෙදූ ලිපි ගුණ ක්‍රමය කියන ක්‍රම දෙක අපි එකින් එකට බලමු. මොකක්ද ඒකාබද්ධ ගුණ ක්‍රමය කියලා කියන්නේ? ඒකාබද්ධ ගුණ ක්‍රමය කියන්නේ මොකක්ද? ඒකාබද්ධ ගුණ ක්‍රමය කියන්නේ ලිපි සහ සටහන්. ලිපි සහ සටහන් එක මත එකටමයි ගොනු වෙන්නේ. මේ ක්‍රම දෙකක් තියෙනවා. දැන් මෙහෙම ගොනුවක් ගත්තොත් මේ ගොනුවේ දැන් මේක ගත්තොත් පරණම ලියුම යට අලුත් ලියුම උඩ. පරණම ලියුම යට අලුත් ලියුම උඩ. මේ විදිහට යන්න පුළුවන්. ඒ වගේම තවත් ගොනු ක්‍රමයක් තියෙනවා. මේ පැත්තේ යමුනන්නේ. මේ පැත්තේ යමුනුවාම පරණම ලිපිය දැන් මෙහෙම පෙරලනකොට මුලින්ම තියෙන මොකද්ද? පරණම ලිපිය. දැන් මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙහෙම මෙන්න මේ වගේ. මේ වම් පැත්තේ කොලේ තමයි වම් පැත්ත පළිය තමයි අපි කොල අමුණන්නේ. එතකොට අලුත් ලියුම අලුත් මිනිස් ෂීට් එක අමුණන්නේ යටට. දැන් මේ ගොනුව මෙහෙම පෙරලනකොට එහෙම ගොනුව පෙරලනකොට මුලින්ම තියෙන මොන ලියුමද? පරණම ලියුම. මේ ඒකාබද්ධ ක්‍රමේ බොහෝ ගොනු තියෙන මේ විදිහට. මුල්ම ලිපිය උඩින් තියෙනවා පරණ ලිපි ටිකේ නැත්නම් අලුත් ලිපි ටික මුල්ම කියන්නේ පරණම එක. අලුත් කියන්නේ අන්තිම එක මේ ආසන්නම එක. එතකොට මුල්ම ලිපිය උඩින් තියෙනවා පැරණ ඒ කියන්නේ පස්සේ එන ලිපි මේ ඊට පස්සේ තියෙනවා. හැබැයි මේකේ වාසියක් තියෙනවා. මොකද වාසිය? කතාවක් වගේ බලන්න පුළුවන්. කතාවක් වගේ බලන්න. මොකද මේ පෙරලනකොට සාමාන්‍ය අපි ඉස්සල්ලා පෙරලන්නේ පළවෙනි කොලේනේ. පළවෙනි කොලේ තමයි මුල්ම කොලේ. දැන් කෙනෙක්ගේ පෞද්ගලික ලිපි මොනවා ගත්තොත් ජීවිත කතාව බලා ගන්න පුළුවන් නේ. පත්තින් ලිපිය කවද්ද පත්තින් ලිපිය කවද්ද වැඩ බාර ගත්තේ එක දිගට බලන්න පුළුවන්. දැන් අපි අර
මෙහෙම මේ විදිහට තිබොත් යට ඉඳන් තිබොත් මුල්ම ලිපිය යට ඉඳලා තිබොත් මොකද වෙන්නේ? ආපස්සට බලන්න ඕනේ. දැන් දකුණෙන් ලියන්න පුළුවන් එක්කෙනා වමතින් ලියනවා වගේ වැඩක්. නුහුරු ගතියක් දැනෙනවා. ඉතින් මේ ඒකාබද්ධ ක්‍රමේ වාසියවසේ දෙකම තියෙනවා. ඒතර ඒකාබද්ධ ක්‍රමය කියන්නේ මොකද්ද? මොකද ඒකාබද්ධ ක්‍රමය කියන්නේ? ලිපි සහ සටහන් එක මත එක සිටිනසේ ගොනු කරලා තිබෙනවා. අපි කියනවා ඒකාබද්ධ ලිපි ගොනු ක්‍රමය කියලා. අර මම කියපු විදිහට වමේ සිට දකුණටත් දකුණ සිට වමටත් මේක පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ දකුණු පළුවේ ලිපි ගොනුවක දකුණු පළුවේ යට සිට උඩට අමුණගෙන එන්නත් පුළුවන්. අපි දැන් දැන් විභාජිත ක්‍රමයේදී ලිපි අමුණනවා වගේ පවත්වා ගන්න පුළුවන්. හැබැයි මිනිත් ෂීට් නැහැ. ලිපිය තියෙනවා ඊට වඩා මිනිත් ෂීට් එක. එක්ක ලිපියම තමයි මිනිත් එක. ලිපියම මිනිත් එක දිනනවා මිනිත් ෂීට් නැහැ. පැහැදිලිද? එතකොට දැන් ගොනුවේ සම්බන්ධයෙන් අපි යම් දේවල් පරීක්ෂා කරනකොට මුළු ගොනුවම කියවන්න ඕනේ. සාරාංශයක් නැහැනේ. මුළු ගොනුවම කියවන්න ඕනේ මොනවාද අරන් තියෙන තීරණ මොනවාද කරලා තියෙන්නේ කියලා අපි එකින් එක ඔක්කොම මේ අධ්‍යයනය කරන්න ඕනේ. හැබැයි පොතක් වගේ තියෙනවා. අර මුල්ම ලිපිය උඩටත් ඊට පස්සේ එන ලිපිය යටට අමුණගෙන ගියොත් ඒක මේක පොත් ගොනු ක්‍රමය කියලා කියන්නේ ඒකයි. පොත් ගොනු ක්‍රමය කියන්නේ ඒකයි. ඒ කියන්නේ පොතක් වගේ කියවන්න පුළුවන්. මුල්ම ලිපිය දැන් කෙනෙක්ගේ පත්තින ලිපිය නේ පත්තින ලිපිය උඩ. ඊට පස්සේ අපි අස්සම් කළ කිවිසුම් පත්තින් බාර ගැනීම මේ වගේම යටට. එකින් එක යටට යනවා. අපි කියනවා ඒකාබද්ධ ගොනු ක්‍රමය. ඒකාබද්ධ ගොනු ක්‍රමය. ඒකාබද්ධ ගොනු ක්‍රමේ වාසි මොනවාද? ඒකාබද්ධ ගොනු ක්‍රමේ වාසි මොනවාද? ඈ? දැන් අපිට මම නෝට් එක දුන්නට වැඩක් නැහැ නේ මුලින්. නෝට් එක මුලින් දුන්නට වැඩක් නැහැ. විෂය පිළිබඳ සියලුම විස්තර කතාවක් වගේ මම මුලින් කිව්වනේ. පත්තින ලිපිය මුලට ඊගාට වැඩ බාර ගැනීම ඊට පස්සේ කිවිසුම් අස්සම් කිරීම එකින් එකට කියවන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානයේ දක්වා දැන් විශේෂයෙන්ම අර උඩ සිට යටට පළමු ලිපිය උඩින්ම ඊට පස්සේ එනවා යටින් අමුණගෙන ගියොත් මේක පොතක් වගේ. ඒක හන්ද දැන් පොත් ගොනු ක්‍රමය කියන්නේ. පොත් ගොනු ක්‍රමය කියන්නේ ඒකයි. පියවරින් පියවර කතාවක් වගේ ගලාගෙන යනවා. එතකොට ලිපියයි ඊට අදාළ තීරණයයි තියෙනකොට පරිශීලනයේ පහසුයි. ලිපියේ තියෙන එක තැන තියෙනවා. දැන් මේක දෙපැත්තේ තිබ්බොත් දකුණු වම් පැත්තේ මිනිත් ෂීට් සටහන් ටික දකුණු පැත්තේ ලිපිය බෙල්ලනවා මිනිත් එක බෙල්ලනවා. ලිපිය බෙල්ලනවා මිනිත් එක බෙල්ලනවා. සංකීර්ණ කාර්යයක් වුණොත් එම කාර්යයක් තියෙනවානේ. සංකීර්ණ කාර්යයක් වුණොත් මොකද වෙන්නේ? පෙරල්ලා ඉවරයි නේ. වැඩි වෙන තරමට කොලත් ඉවරයි. කොල දිය වෙනවා. අපහසුයි. එකක් බලලා අනිත් එක වලට මතක නැහැ. එහෙම අපහසුතාවයන් තියෙනවා. ඒක නිසා මේක පාවිච්චි කරද්දී නිලධාරීන්ට ඒ වගේම මාන නිලධාරීන්ට හරි පහසුභාවයක් තියෙන්න පුළුවන්. ඒ වෙලෙට. වැඩ කරන වෙලාවේ පහසුභාවයක් තියෙන්න පුළුවන්. හැබැයි දැන් මෙහෙම වුණොත් දැන් මොනවා හරි ලියුමක් අදේනවා. ඒකට පෙර වසර කීපයකට පෙර වෙන ලියුම් තියෙනවා. හොයන්න ගියම මොකද වෙන්නේ? දැන් විභාජිත ක්‍රමේ නම් මිනිත් ෂීට් එකේ තියෙන කොළ 8යි 10යි ඒකේ සටහන් ටික බැලුවම අපිට දින පිළිවෙලට සටහන් බැලුවාම මොන ලිපියද මොන අනුමැතියද ඉන්න මන්ද සියලු විස්තර බලා ගන්න පුළුවන්. හැබැයි ඒකාබද්ධ ක්‍රමයේදී මොකද වෙන්නේ? මුළු ෆයිල් එකම කියවන්න ඕනේ. එක ෆයිල් එකේ ප්‍රශ්න දෙක තුන ආවොත් ෆයිල් එක අට පාඩම් වෙනවා නේ. මේ මට්ටමට මේක කියවන්න වෙනවා. හැබැයි සබ්ජෙක්ට් එක මාරු වුණොත් මොකද වෙන්නේ? සබ්ජෙක්ට් එක මාරු වෙලා අලුත් නිලධාරී සබ්ජෙක්ට් එක ගත්තට පස්සේ ඒ ගොනුව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ලොකු කාලයක් ගත කරන්න වෙනවා. දැන් සාමාන්‍ය මේක විශාල ගොනු වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොනුව විශාල වෙනකොට පාලනය පරිශීලනය අපහසු වෙනා තව විලුම් විදියට ගොනු වලට මාරු කරන්න පුළුවන්. මේ ඔබ දන්නවනේ. පරිශීලනයේ පහසු කියලා මම කිව්වනේ නේද? පරිශීලනයේ පහසු ඒලෙට. පස්සේ වුණොත් මොකද වෙන්නේ? දැන් කිසියම් ලිපියකට දැන් අපි නිරන්තර වැඩෙන ගුණයක් නම් නිරන්තර වැඩෙන විශාල ගුණයක් නම් මාස 6-7කට පස්සේ එන උත්තර
හොයන්න ගියාම දවස් ඉවරයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක හන්දා පරිශීලනයේ පහසුයි. මම නම් කියන්නේ ඒක එවිලෙට පහසුයි කියලා. හැබැයි මේක මේ පහසුයි නම් වෙන ක්‍රම බිහි වෙන්නේ නැහැ නේද? දැන් විභාජිත ක්‍රමයේ කියලා හැමදාම මේ වෙනත් ක්‍රමයක් බිහි වෙන්නේ නැහැ. හරි. මොනවාද අවාසි? මොනවාද අවාසි කියන එක කියන්න බලන්න. මොනවාද අවාසි? සටහනුයි ලියුණු එකට තියෙන හින්දා වෙන වෙන මේවා බලා ගන්න තියෙන අපහසුතාවයක් ඇති වෙනවා. අපි කළ කාර්යයන් පිළිබඳ පස්සේ බලනකොට බලා ගන්න හරිය දුෂ්කරයි. සටහන් ලිපි එකට තියෙන හන්දා අනුමැතිය එකින් එකට තියෙන හන්දා පස් දැන් අපිට මිනිට් ෂීට් වෙනම තියෙනවා නම් සටහන් පත්‍ර වෙනම තියෙනවා නම් සටහන් පත්‍ර සාරාංශයක් විදිහට අරගෙන බලන්න පුළුවන්. පිටු කීපය තියෙන්නේ. දිනවක වානුත් එක අනුමැතිය කොහොමද කින්දමන්ද ගන්න පුළුවන්. හැබැයි ඒකාබද්ධව දිනකොට මුළු ෆයිල් එකම අපිට කියවන්න වෙනවා බලන්න වෙනවා. හැබැයි ඒ වගේම තියෙන මගේ අත්දැකීම තමයි මේ ඔය මොන ක්‍රමයකට තිබ්බත් අපේ කියවන්නේ නැහැ. මේ ළඟදී ඔය අත්තිකාරම්භියේ ඔබ දන්නවා ඇති මේව ඉගෙන ගන්න බෑ මුදල් රෙගුලාසි වල. අග්‍රිම දන්නවනේ මොකද අග්‍රිමයක් කියන්නේ? මොකද අග්‍රිමයක් කියන්නේ? ප්‍රතිපාදන කියන්නේ මොනවද මං කිව්වා. වැඩේ තියෙන්නේ නේ දවස් ගානකට වරක් නෙන්නේ එතකොට මතක නැහැ. ප්‍රතිපාදන කිව්වේ මොනවද? වාර්ෂික විසර්ජන පනතෙන් වෙන් කළ මුදල. ප්‍රතිපාදන කියන සීමාව. වෙන් කළ සීමාව යටතේ වැය කරන්න ලබා දෙන මුදලට කියනවා අග්‍රිම. හරිද? එතකොට අපි හිතමු කිසියම් වසරක 2020 කියන්නකො. 2020 කිසියම් කාර්යාලයකට මිලියන 10ක් දෙනවා. මිලියන 10ක් දුන්නාම අපි මේකට කියනවා අග්‍රිම. අපි හදනවා අග්‍රිම ගිණුමක්. මේ ලබා දෙන මුදල අග්‍රිම ගිණුමක බැරට සටහන් වෙලා මුදල් පොතට හර කර ගන්නවා. මුදල් පොතට හර කරලා කමන්නේ මේ වචන කිව්වොටනේ මම කවුන්ටර් කෙනෙක් දෙක හද මෙහෙම කියන්නේ. මුදල් පොතට හර කරලා අග්‍රිම ගිණුමකට බැර කරනවා. මේ ලබා දුන්න මුදල වියදමින් අපි පියවනවා. අපි වියදම් වාර්තා ටෙසරියට යවනකොට මේ අග්‍රිම පිය වෙනවා. අපි තුමු මිලියන 9ක වියදම් වාර්තා යවලා තියෙනවා. 9ක වියදම් යවුවොත් මේ අග්‍රිම ගිණුමේ බැලන්ස් එක මේ අග්‍රිම ගිණුමේ බැලන්ස් එක 100 මිලියනයක් වෙන්න ඕනේ. හරිද? මේ මිලියනය ගිණුම් වර්ෂයේ අවසානයේ මේක වියදම් වර්ෂයේ අවසානයේ 12.31 අපි ටෙසරියට යවන්න. හැබැයි මේ මිලියනයක් අපි ගාව තියෙන අවස්ථාවක අපි සබ් ඉම්ප්‍රෙස් දීලා තිබුණා. මොකද්ද සබ් ඉම්ප්‍රෙස් කියන්නේ? උපාග්‍රිම කියන්නේ මොනවද? මොනවද උපාග්‍රිම? උපාග්‍රිම කියන්නේ මොනවද? අහලා නැද්ද කවුරුත්? දැන් මේ ලැබෙන අග්‍රිමෙන් කොටසක් තමා මේකෙන් අග්‍රිම ලැබෙන දෙපාර්තමේන්තුවකට ආයතනයකට හෙඩ් එකකට ලැබෙන්නේ ශීර්ෂයකට. මේකෙන් කොටසක් තමා යටතේ ඉන්න නිලධාරියෙකුට දෙනවා අතුරු අග්‍රිමයක්. අපි කියන ඇඩ්වාන්ස් එකක් කියලා. ওই වචනේ කියනවා ඔබ දන්නවා. ඇඩ්වාන්ස් එකක් දෙනවා. අතුරු අග්‍රිමයක් තමයි ඇඩ්වාන්ස් කියන අතුරු අග්‍රිම. දැන් ඔබ ඇඟලුමක් මහන්න ගිහිල්ලා මහන්න ඉස්සලා දෙන මුදලක්. අපි ඒකට මොකද කියන්නේ? ඇඩ්වාන්ස්. ඒ කාගෙ මුදල්ද තියෙන ඔබේ මුදල්. අදාළ ටේලර් ඒ ඇඳුම මහන තෙක් මේ මුදල ඔබේ. එහෙම නේද? ඇඳුම මහන තෙක් මේ මුදල ඔබේ. බිල්ලින් එකකට දෙනවා කී මනි. ඔබේ සල්ලි. ඔබ දීලා තියෙන ඇඩ්වාන්ස් එක. කී මනි කියලා වචන දෙන්නට මොකද්ද ඒක ඇඩ්වාන්ස් එක. එහෙනම් අතුරු අග්‍රිමයක් කියන්නේ අපි මුදල් ටිකක් දෙනවා නිලධාරියෙකුට. මුදල් ටිකක් දෙනවා නිලධාරියෙකුට.
ඒක වියදමක් බවට පත්වන තුරු මුදල්. ඇඩ්වාන්ස් එකක් දුන්නම පියවන්න ඕනේ ක්‍රම දෙකයි. මොකද්ද ක්‍රම දෙක? ඇඩ්වාන්ස් එකක් දුන්නම පියවන්න ඕනේ ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද ක්‍රම දෙක? එකක් ලැබු උත්තර දෙනකොට මතකයි. මොකද්ද පළවෙනි එක? වියදම් මගින්. පළවෙනි එක වියදම් මගින්. දැන් අපි දෙනවා ඔබට ඇඩ්වාන්ස් එකක් දෙනවා ලිපි ද්‍රව්‍ය ගේන්න. ලිපි ද්‍රව්‍යයත් එක්ක බිල ගෙනාවම ඒ බිල කියන්නේ වියදම. බිල වවුචරයක් දානවා. බිලට වවුචරයක් දෙනවා. අන්න වියදම. ඇඩ්වාන්ස් එක වියදමෙන් ප්‍රතිපූර්ණය කරනවා. එහෙම නැත්නම් මුදලින්. දැන් ටෙසරියෙන් අපිට දෙන අග්‍රිමය වියදමෙන් ප්‍රතිපූර්ණය කරනවා. ඉතුරු එක දෙන්න ඕනේ අපි කොහමද? අග්‍රිම මුදලින් දෙන්න ඕනේ. දැන් මේ මිලියනේ කොටසක් අපි දීලා දෙනවා නම් ලක්ෂයක්. අපි ඒකට කියනවා අතුරු අග්‍රිම. සාමාන්‍ය අතුරු අග්‍රිමය 12.31කට පියවන්න ඕනේ. අතුරු අග්‍රිම 12.31කට නොපියව ඉන්න බෑ. නොපියව හිටියොත් විගණන විමසුමක්. මේවා ඉගෙන ගන්න ඕනේ. අතුරු අග්‍රිම හැම එකම 12.31කට පියවන්න ඕනේ. සාමාන්‍ය දෙසැම්බර් 15න් පස්සේ ඇඩ්වාන්ස් දෙන්නේ අපි. අතුරු අග්‍රිම දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ පියවන්න ඕනේ 12.31කට පෙර. නොපියවොත් එකක් විගණන විමසුමක් වෙනවා. දෙවෙනි එක අපේ ඉම්ප්‍රෙස්ඩ් account එක අග්‍රිම ගිනම බැලන්ස් වෙන්නේ නැහැ. දැන් මිලියනයක් යවන්න ඕනේ අපි ගාව තියෙන ලක්ෂ 9 යවන ලක්ෂ 9 යවුවා. මොකද වෙන්නේ? මේක ඉතුරු වෙනවා ලක්ෂයක අග්‍රිම ශේෂයක්. 12.31කට ආයතනයක අග්‍රිම ගිණුමේ ශේෂයක් හිටියොත් විගණන විමසුම අනිවාර්ය විගණන විමසුම. අපේ එක අමාත්‍යාංශයක මේ වගේ උපාග්‍රිමයක් තියෙනවා 2011 විතර. මම ඔය දැන් ඉන්න පුතේ වාඩි වුණාට පස්සේ මම අදාළ ලියුමක් එනවා මට අදාළ ආයතනයේ මේකට ප්‍රතිපාදනයක් දෙන්න මේක පියව ගන්න කියලා. ඊට පස්සේ මම ගුණුව ගෙනහල්ලා ගුණුව ගෙන්නගෙන මගේ ඉස්සරහට යන්න බැලුවා. බලනකොට තේරෙනවා මේ ලියුමේ වල තියෙන ගිණුම් ෆයිල් එක කියවලා නෙමෙයි. අර මෙතනට එන්න මොනවද? ඒ ගුණුව ඒ ලියුම මට එවලා තියෙන්නේ ෆයිල් එක කියවලා අවබෝධ කරගෙන නෙවෙයි. මගේ ඉස්සරහින් ඉඳන් කියවනකොට මම ෆයිල් එක අරන් බලනකොට මට අදාළ ලියුම මම හොයාගත්තා. එවනකොට අර ලියුම් වැරදි. ඊට පස්සේ මම ඒකේ දෙන්නෙකුට කිව්වා මේ ගුණ හොඳට කියවලා මේක ස්ටඩි කරන්න. ස්ටඩි කරලා පියවරෙන් පියවර වෙච්ච දේ සටහන් කරගන්න. ඊට පස්සේ හරියට ගුණව අධ්‍යයනය කරලා එවුවා. මට කියන්න මොනවද තිබ්බේ? ගුණව හරියට අධ්‍යයනය නොකළොත් ගුණවේ තියෙන ඇත්ත කතාව එළියට එන්නේ නැහැ. ඕනම අවස්ථාවක්. පෞද්ගලික ලිපි ගුණයක් ගන්න සමහර පෞද්ගලික ලිපි ගුණ වල තියෙනවා වැටුප් පරිවර්තන වැරදි. වැටුප් පරිවර්තන වැරදි. මම ඒක ආයතනයක වැඩ කරද්දී අධිකාරියක අපි හිටපු GM සර්ගේ වැටුප වැරදි. මේක මට තේරෙනවා වැටුප වැරදි කියලා. මම දවසක් සර්ගේ වැටුප වැරදි කියලා මට දැනෙනවා කියලා. ඒක මම කියනවා මේ මටත් එහෙම හිතෙනවා ජගත් මට හිතා බලන්න බැරි වුණා කොහෙද වැරදි කියලා. ඊට පස්සේ මම ඒකේ ගොනුව ගෙන්නගෙන බැලුවම වැටුප් පරිවර්තනයේ වරදක් තිබ්බා. උසස් කිරීමේ වැටුප පරිවර්තනය කරපු ආකාරය වැරදි. උසස් කිරීමේදී වැටුප පරිවර්තනය කරලා තිබෙන ආකාරය වැරදි. එහෙම අවස්ථා දෙකක ගොනුව හරියට ඉස්සයි කළොත් එහෙම දේවල් කරන්න පුළුවන්. එහෙම පුළුවන්. බොහෝ අවස්ථා මට එහෙම වගේ අවස්ථා 4-5ක් අහු වෙලා තිබෙනවා. ඒ 4-5ෙදි මම ඒක නිවැරදි කළා. පරිවර්තන විශේෂයෙන් උසස් ස්ට්‍රීම් වලදී වැටුප් පරිවර්තනය කරද්දී වැටුප් පරිවර්තන වෙන බොහෝ වෙලාවට වැරදි වෙනවා. ඒක හන්දා ගුණයක් හරියට ස්ටඩි කළොත් ඒකේ තිබෙන දේවල් හඳුනා ගන්න පුළුවන්. ඒතර ඒකාබද්ධ ක්‍රමයේ තිබෙන එක අවශ්‍යයක් තමයි මම අර ඉස්සර කිව්වේ මේ ගුණයේ ඒකාබද්ධව තියෙනකොට බලා ගැනීම දුෂ්කරයි වෙහෙස කරයි. එහෙම එකක් තියෙනවා. ගුණව හරියට ස්ටඩි කරන ඕනම පුද්ගලයෙක් ගුණව හරියට ස්ටඩි කළා මේකේ තිබෙන දේවල් හඳුනා ගන්න ලේසියි. දෙවෙනි එක දැන් අපි තුමු සමහර ගුණ වෙනත් තැන් වලට යවනවා. වෙනත් තැන් වලට යවනකොට හෙලි නොකල යුතු දේවල් දෙනවා. රහස්‍ය ලියවිලි තිබෙනවා අපිට ඉවත් කරගන්න පුළුවන්. ඒක මේකේ තිබෙන ඉවත් කරගන්න බෑ. ඒකාබද්ධව තියෙනවට බෑ ඉවත් කරගන්න. දැන් අපි මැදින් අයින් කළොත් මොකද වෙන්නේ? පිටු අංක වෙනස් වෙනවා. පැහැදිලිද? මැදින් අයින් කළොත් පිටු අංක වෙනස් වෙනවා. එතකොට අයින් කරගන්න බෑ දුෂ්කරයි. එහෙම දුෂ්කරතාවයන් තියෙන එක අවාසියයි.
ඒ වගේම අර මං ඉස්සෙල්ලා කිව්වේ මේ වගේ ෆයිල් එක නඩත්තු කරලා නිලධාරියා මාරු වෙලා ගියෝ. නිලධාරියා මාරු වෙලා ගියොත් මොකද වෙන්නේ? අර අලුත් නවක නිලධාරියාට මේක පරිශීලනය කරන්න අපහසු, මේක ඉගෙන ගන්න අපහසුයි. වෙනම අධ්‍යයනයක් වෙනම පන්තියකට යන්න වෙනවා මේ ගොනුව අධ්‍යයනය කරලා ඉගෙන ගන්න. ඒක අපහසුතාවයක්. පැහැදිලිද? ඒ වගේම ලියවිල්ල අයින් කළොත් ඒකට මොකද උනේ කියලා හොයා ගැනීම දුෂ්කරයි. ඒ ලියවිල්ල ගාව තමයි සටහන තියෙන්නේ. සමහර විට ලියවිල්ලම මිනිට් එක තියෙන්නේ. පැහැදිලි නේද? ඒතකොට එහෙම වුණාම සමහර ලිපි ඉවත් වුණාම අයින් වුණාම ගැලවිලා ගියොත් හඳුනා ගැනීම දුෂ්කර වෙනවා. හඳුනා ගැනීම දුෂ්කර වෙනවා. මොනවද තිබෙන ගැටලු? හඳ? ඔව් දකුණු පස ගොනුවේ දෙකට බෙදුවාම ගොනුවේ දකුණු පස අර්ධයේ ලිපියේ වම් පස අර්ධයේ සටහන් පත්‍රات ආකාරයට පවත්වාගෙන යන ගොනු අපි කියනවා බෙදු ලිපි ගොනු ක්‍රමය. විභාජිත කියලා කියනවා. විභාජනය කරනවා කියන්නේ බෙදනවා කියන්නේ. විභාජනය කරනවා කියන්නේ බෙදනවා කියන එක. එතකොට ලිපි අංග කරන්නේ කොහොමද? හින්දු අරාබි ඉලක්කම් වලින්. සටහන් අංග කරන්නේ රෝමන් ක්‍රමයට. සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමවේදය ඒක තමයි. මොනවාද වාසි? අපි මේවා කතා කරන්නේ සටහන් පත්‍ර දිහා බලලා ගොනුවේ ඉතිහාසය අවබෝධ කරගන්න පුළුවන්. සටහන් පත්‍ර දිහා බලලා ගොනුවේ ඉතිහාසය, ප්‍රගතිය අවබෝධ කර ගැනීම ලෙහෙසි. එක් එක් නිලධාරියා ඒ ලිපිවලට ඒ කාර්යයන් වලට දීපු නියෝග පියවරෙන් පියවර අවබෝධ කරගන්න පුළුවන් සටහන් පත්‍රය. දැන් ඒක ඒකාබද්ධ ක්‍රමෙදි නෑ ඇත්තටම. අපිට පියවරෙන් පියවර හඳුනා ගන්න අපහසුයි. දැන් සටහන් ටික කියවුවම ගොනුවේ ඉතිහාසය පියවරෙන් පියවර උනේ කුමක්ද කියලා හඳුනා ගැනීමේ පහසුවක් තියෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට මේක බැරි වෙන අවස්ථා තියෙනවා. වෙනත් දෙපාර්තමේන්තුවල වෙනත් ආයතන වෙනත් කාර්යාලයකට ගොනුව යවනකොට සමහර හෙළි නොකළ යුතු දේවල් වුණා අපිට ඉවත් කර ගැනීමේ පහසුවකුත් තිබෙනවා. සමහර අපහසු වෙන අවස්ථා තියෙනවා මේකෙදි. දැන් අතරමැද තියෙන ගොනුව අතරමැද තියෙන සටහනක් එහෙම ඉවත් කර ගැනීම දුෂ්කරයි. එම දුෂ්කරතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් රහස්‍ය දේවල් තියෙනවා නම් ඒකට වෙනම ගොනුවක් කියන එක තමයි බොහොමත්ම හොඳ. සමහර අවස්ථාවල රහස්‍ය දේවල් වලට රහස්‍ය ලිපි වලට වැදගත් ලිපි වල වෙනම ගොනුවක් කියන එක හොඳයි. දීර්ඝ කාලයක් පවත්වා ගන්න ආකාරයට. ඒ වගේම ලිපි ගොනුව පිළිබඳ වාර්තාවක් ලෙස සටහන් පත්‍රය භාවිතා කරන්න පුළුවන් මම කියවනේ සාරාංශයක් විදිහට වාර්තාවක් විදිහට භාවිතා කරන්න පුළුවන් සටහන. හරි. මොනවද තිබෙන දේවල් මේකේ වෙනත් ගැටලු? ඒ වගේම තව වාසියක් තමයි ලිපිය ගැලවිලා ගියොත්. ගැලවිලා ගියාද අපි සමහරවල්ලාට සමහර අවස්ථාවල ලිපිගුණ විනාශ වෙනවනේ. ලිපිගුණ විනාශ වෙනවා. විනාශ කරනවානේ. ගිනි ගන්නවා. ඒ වගේ දේවල් තියෙනවා. බොඳ වෙනවා. එක ආයතනයක ඩිරෙක්ටර් කෙනෙක් මට කියනවා එතන හිටපු නිලධාරියෙක් අපේ කාර්යාලේ වැඩ කළා මට වගේ අහන උත් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මම එහෙම ඇයි සර් කියලා. ඒක මට කියනවා ඔහු ඒ කාර්යාලයේ ඉද්දී සමහර වෙනස් කරන්න ඕනි පොතපත තියෙනවා නම් ලෙජර් එහෙම තියෙනවා නම් දැන් ඔය සමහර කාර්යාල තෙමෙනවානේ. ඒ තෙමෙන තැන් වලට සෙට් කරලා යනවලු ගොනු. ඇයි? සමහර දේවල් වංචනික දේවල් කරපු දේවල් ගොනු ඒවයි ඒ වංචාව හෙලි නොවන විදිහට පවත්වා ගන්න මොකද වෙන්නේ? එක ගොනු අයින් වෙන්න ඕනේ. ගොනු බොඳ වෙන්න ඕනේ. ගොනු හොයා ගන්න බැරි වෙනවා. එහෙම කරන අයවයි ඉන්නවා. එතකොට දැන් අපිට බෙදූ ලිපි ගොනු ක්‍රමයකින් කිසියම් ලිපියක් අස්ථානගත වුණොත් ලිපිය ඉවත් කළොත් සටහන් පත්‍රයෙන් ඒ පිළිබඳ යම් අවබෝධයක් හොයා ගන්න පුළුවන්. සටහන් පත්‍රයෙන් ඒ පිළිබඳ අවබෝධයක් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ලියවිල්ලක් පිටතට යවනවා නම් කිසියම් අපිට ගොනුව යවන්නේ නැහැ. ගොනුව වෙනකොට ඒකේ තියෙන ලියවිල්ලක් යවනවා. සටහන් පත්‍රය අපිට මේ පිළිබඳ සටහනක් ඇතුළත් කරන්න පුළුවන්. සටහන් පත්‍රය පිළිබඳ සටහනක් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම අපි මුලින්ම කිව්වා අලුත් එක්කෙනෙකුට මේ ගොනුව කියවලා අවබෝධ කරගන්න ලේසි. යම් අවබෝධයක් තියෙනකොට ගොනුව කියවලා අවබෝධ කරගන්න ලේසි. ඒ වගේම නිලධාරීන් පුහුණු කරන්න පරිශීලනයේ පහසුයි. පුහුණු කරන්න පරිශීලනයේ ඒ වගේ දේවල් පහසු වෙනවා. ඒ වගේම වක්‍ර ගැටලු
විශේෂ කරුණු පිළිබඳ ගොනු ක්‍රමය වඩා වැදගත්. දැන් විශේෂයෙන් සංකීර්ණ ගැටලු. නිරන්තරයෙන් එහාට මෙහාට ගොනු හුමාරු වෙන දේවල් වලදී. ඒ වගේ අවස්ථාවලදී විභාජිත ක්‍රමය ලේසි හොඳයි. දැන් අපි හිතමු දැන් ඔය බොහෝ වෙලාවට අපි හිතමු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍ර ලේඛ. දැන් අපි හිතමු චක්‍ර ලේඛ පිටපත් කරන්නේ විෂය භාර නිලධාරියා. පිටපත් කළා යවනවා. ඊට පස්සේ සහකාර අධ්‍යක්ෂකතුමා ඔක සංශෝධනය කරනවා. ආයි සකස් කරලා ආයි යවනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා ඔක සංශෝධනය කරනවා. ආයෙත් යවනවා. එතකොට එහාට මෙහාට ගොනුවක් මාරු වන අවස්ථා වැඩි වන විට හොඳම ක්‍රමය මොකද්ද? විභාජිත ක්‍රමය. විභාජිත ක්‍රමය. පැහැදිලිද? විභාජිත ක්‍රමය. මොනවාද තියෙන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඔයාලට? එක වැයවන ලිපිකාර ශ්‍රමය එහෙම නැත්නම් වැයවන ශ්‍රමය සාපේක්ෂව වැඩි වීම. වැයවන ශ්‍රමය සාපේක්ෂව වැඩි. එක වැයවන ශ්‍රමය සාපේක්ෂව වැඩි. කියන්න බලන්න ඇයි වැඩි? දෙපැත්තක තියෙන සටහන් එක පැත්තක ලිපි එක පැත්තක. ඒක නිසා ලිපි කොඩි කරන්න ඕනේ. හරස් යොමු දාන්න ඕනේ. එතකොට පෙරලන්න ඕනේ. සටහන ලියද්දි එකිනෙක පෙරල ලියන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? සාපේක්ෂව වැය වෙන කාලය තත්පර ගණනක් හරි වැඩි. තත්පර ගණනක් හරි වැඩි. දැන් ලිපි එක ළඟ තියාගෙන සටහන ලියනවනම් පහසුයි. මේක දිහා බැලුවා මේක ලිව්වා. මේක දිහා බැලුවා මේක ලිව්වා. පහසුයි. දැන් දෙපැත්තක තියෙනකොට මොකද වෙන්නේ? පෙරල ලියනකොට ගොනු සම්බන්ධ ලියනකොට ලිපි වල සම්බන්ධ ලියනකොට දුෂ්කරතාවය කොඩි කරන්න ඕනේ. සමහර වෙලාවට කොඩි 8ක් 10ක් කොඩි කරන්න ඕනේ ලිපි. ඒව දුෂ්කරයි. ඒක නිසා අපි කියනවා වැය වෙන ශ්‍රමය සාපේක්ෂව වැඩි. වැය වෙන ශ්‍රමය සාපේක්ෂව වැඩි. දෙක සටහන් හා ලිපි නාමාවලියක ස්වරූපයක් නාමාවලියක ස්වරූපයක් ගන්න අතර සාමාන්‍ය කටයුතු වලදී අමතර වැඩ කොටසක් සිදු කිරීමට සිදුවීම. අමතර වැඩ කොටසක් කිරීමට සිදුවීම. විශේෂ භාර නිලධාරියෙකුට තිබෙන වැදගත්ම ආයුධය මොකද්ද? සටහන. සටහන. දැන් වාචික උපදෙස් දෙනවා ඔබට. ඔබට වාචික උපදෙස් දෙන මේ දේ කරන්න කියලා. ඒ දේ වැරදි. ඔබ ඉටු කළ යුතුද නැද්ද? ඔබ දන්නවා ඒක නීත්‍යානුකූල නැහැ කියලා නියෝගය. ඒ කියන්නේ දීපු වැඩේ නීතියට පටහැනි දෙයක්. ඔබ කළ යුතුද නැද්ද? කළ යුතු නැහැ. කළ යුතු නැහැ. ඔබ මොකද කළ යුත්තේ? ඔබට පුළුවන් අදාළ ගුණ අරගෙන ඒකට සටහනක් යොදන්න. මේ කාරණේ සම්බන්ධයෙන් වාචිකව ලබා දෙන ලද උපදෙස් අනුව කටයුතු කරන්න අවසර ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට මිනිත් එකම ගහලා යවන්න පුළුවන්. අනිත් එක තමයි බොහෝ වෙලාවට සාමාන්‍ය මම දෙන උපදෙස් ගුණුත් එක නිලධාරියා නොයා යුතුයි මාණ්ඩල නිලධාරියා ළඟට. අපි කාර්යාල ක්‍රමයක එහෙම ගෙනියන්න ඕනේ කියලා නියමයක් නැහැ නේද? එහෙම හදිසි අත්‍යවශ්‍ය දෙයකට ගෙනිච්චන කමක් නැහැ. එහෙම නොවන එකදී ඒ වුණා කාර්යාල සහායක කෙනෙක් ඉන්නවනේ කාර්යාලයේ. ඔහු අත යවන්න ඕනේ. යවන මාධ්‍ය මොකද්ද? සටහන. ඔබ ප්‍රකාශ කරන ක්‍රමය මොකද්ද? සටහන. සටහනේ ලියපු දෙයක් රිවර්ස් කරන්න බෑ. සටහනක ලියපු දෙයක් රිවර්ස් කරන්න බෑ. එක්තරා අවස්ථාවක පේෂන් කෙනෙක් ඇඩ්මිට් කරලා කෙටි කාලයක් ඇතුළත මිය යනවා. මිය ගියාට පස්සේ ඥාතීන් මට කියන බොඩි එක අරන් දෙන්න. සාමාන්‍ය කෙටි කාලයක් ඇතුළත මිය ගියොත් පොස්ට්මෝර්ටම් එක කරන්න ඕනි. හරියට ඩයග්නොස් කරන්න බැරි නම්, නිශ්චය කරන්න බැරි නම් රෝගේ. ඉතින් සාමාන්‍ය රෝගවල කොන වෙලාවක ඉන්නේ සීමා වාසික වෛද්‍යවරු. ඉතින් මේ වෛද්‍යවරු කන්සල්ටන්ට් ලිව්වට පස්සේ ඇහුවට පස්සේ පොස්ට්මෝර්ටම් එකක් කරමු කියලා තියෙනවා. ඊට පස්සේ මම කන්සල්ටන්ට් හම්බුණා. හම්බෙලා මං කිව්වා මෙන්න මෙහෙම දෙයක් මෙහෙමයි මේක අපිට දෙන්න බැරිද කියලා මං අහුව බොඩි එක.
ඒ ගමන එයා කිව්වා ලිව්වට පස්සේ වෙනස් කරන්න බෑ. මම ඔබට මතක් වෙන උදාහරණයක් ලිව්වට පස්සේ වෙනස් කරන්න බෑ. ඊට පස්සේ මම ගොල් තාම ලියලා නැහැ කියලා. වාචික උපදෙස් තිබ්බට ටිකට් එකේ ලියලා නැහැ. පෝස්ට්මෝර්ටම් එක කෝල් කරලා. ඒ ගමන එවිලි කන්සල්ටන්ට් අදාළ සීමාවාසික වෛද්‍යවරයෙක්ගෙන් අහුවා මේක තාම ලියවෙන්න දෙවන්නේ නැහැ කියලා කිව්වා. ආයෙත් දෙන්නම් කිව්වා. මොකද උදාහරණේ ලිව්වට පස්සේ වෙනස් කරන්න බෑ. ඔබ සටහනකින් ලිව්වොත් ඔබේ අදහස ඔබ නිදහස් වෙනවා. ඔබට ඒක ඉටු නොකර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉටු කළාට ඊට පස්සේ දෙන නියෝගයට ඔබ ඉටු කරන්නේ. එතන ඔබ ඉන්නේ නිදහස්. ඒක නිසා විෂය පිළිබඳ අවබෝධය මනවින් තිබිය යුතුයි. හරිද? සටහන හරියට කරන්න ඕනේ. අර දැන් මේ විභාජිත ක්‍රමයේදී අපි එහෙම ලියනකොට ඒක අමතර වැඩ කොටසක් කරන්න සිද්ධ වෙනවා. සමහරලාට ලියන්න යන පහුගිය ලිපි එකින් එක ලියන්න වෙනවා. ඒතකොට කියන්නේ නාමාවලිය ලියන මේ ලිපියෙන් මෙහෙම වෙලා දින මේ ලිපියෙන් මෙහෙම වෙලා දින මේ ලිපියෙන් මෙහෙම වෙලා දින. එහෙම කියලා අපි නිකන් අර අමතර වැඩ කොටසක් සිදු කරන වෙන අවස්ථාවක් වෙනවා. ඒක නිසා කාලය වැඩිපුර යන්න පුළුවන්. ඒ වගේම සටහන් පත්‍රවල සිදුවීම් සාරාංශයක් පමණක් නිසා තීරණ ගැනීමේදී ඒක සෑහීමකටපත් නොවෙන්න පුළුවන්. සටහන් පත්‍රයේ තියෙන සාරාංශයක්නේ මේක ඕනවට වඩා සාරාංශ වුණොත් ඒ සාරාංශය මත ගන්න තීරණ ඵලදායී නොවෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒක නිසා දැන් ඇත්තටම බොහෝ නිලධාරීන් දැන් සමහර නිලධාරීන් ගාවට ගියාම සටහන් පත්‍ර මත යැපෙන අවස්ථා තියෙනවා. අර ලිපිත් එක්ක ගලපලා සටහන් පත්‍රය කියවලා මනවින් අවබෝධ කරගෙන තීරණ දෙන අවස්ථා නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉහළ මට්ටමේ නිලධාරීන්ට මේ රාජකාරී බහුල ස්වභාවය නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඒක නිසා අර සටහන් පත්‍ර මත පමණක් තීරණ ගන්නකොට මොකද වෙන්නේ? තීරණ නිවැරදි නොවෙන්න පුළුවන්. තීරණ නිවැරදි නොවෙන්න පුළුවන් සටහන් සාරාංශගත වීම නිසා. සටහන් පත්‍රය ගැලවිලා ගියොත් මොකද්ද? සටහන් පත්‍රය ගැලවිලා ගියොත් මොකද වෙන්නේ? ගත්තු නියෝග තීරණ නැති වෙන්න පුළුවන්. වුණොත් ඒක වරදක් වෙන්න පුළුවන්. හරි තුන්වෙනි එක ලියා ගන්න. සටහන් පත්‍රවල අදාළ කාරණේ පිළිබඳ සාරාංශයක් පමණක් දැක්වෙන නිසා තීරණ ගැනීමේදී හා පිළිතුරු සකස් කිරීමේදී නිතර ලිපිවලට යොමු වීමට සිදුවීම. සටහන් පත්‍ර ලියද්දී ලිපි සකස් කරද්දිත් මොකද වෙන්නේ? නිතරම ලිපි දිහා මෙහෙම පෙරලා බලන්න වෙනවා. ඒක ටිකක් අවාසියක්, අපහසුතාවයක්. හරි. 4 සටහන් පත්‍ර ගැලවිලා ගියොත් සටහන් පත්‍ර ගැලවී ගියොත් ගනු ලබන ක්‍රියාමාර්ග හා නියෝග ඒවා දෙනු ලැබුවේ කවුරුන්ද යන්න හඳුනාගත නොහැකි වේ. ඒවා දෙනු ලැබුවේ කවුරුන්ද යන්න හඳුනාගත නොහැකි වේ. මොකද තැපෑල කියන්නේ? තැපෑල කාර්යාලයකට ලැබෙන සියලුම ලියවිලි. ඔව් කාර්යාලයකට කවර ආකාරයකට හෝ ලැබෙන සියලුම ලිපි වලට කියනවා තැපෑල. පැහැදිලිද? සියලුම ආකාරයට ලැබෙන ඕනෑම ආකාරයකට ලැබෙන සියලුම ලිපි. තැපෑල් මගින් මේවා දැන් ඉස්සර නම් කාර්යාල කොළඹ සීමාව තුළ හිටියා බයිසිකල් පණිවිඩ කරුවෝ කියලා. දැන් ඉන්නවද? දැන් අපි කොළඹින් බැහැරවනේ ඉන්නේ. ඉස්සර හිටිය බයිසිකල් පණිවිඩ කරුවෝ කියලා. කොළඹ ඇතුළත ලියුම් බෙදනවා බයිසිකල් එක ගිහිල්ලා. අපි සමහරවිට බයි හෑන් කියලා කියන අතින් යාන ලිපි කියලා තියෙනවා. ඒ ඕනම ආකාරයකට කාර්යාලයක සියලුම ලිපි අපි හඳුන්වනවා තැපෑලක් කියලා. තැපෑලයි වැදගත් වෙන්නේ. ඇයි තැපෑලක් වැදගත් වෙන්නේ ආයතනයකට?
ඇයි කාර්යාලය පවත්වාගෙන යන්නේ? සර් තොරතුරු ලබා ගැනීම, තොරතුරු ගබඩා කිරීම සහ තොරතුරු ලබා දීම. ඔව්. ඒ වගේ දේවල් වල තව ඒ කාර්යාලය පවතින්නේ. අපි ඔක්කොම දේවල් කරන්නේ මොකටද? තොරතුරු ලබා ගන්නවා, ගබඩා කරනවා, ඉල්ලුපුරට දෙනවා. මේ සියලු දේවල් කරන්නේ මොකටද? අපි ලිපි අස්ථානගත වෙන එක නැති වෙන්නේ. මොකද්ද? මහ ජනතාවට ලිපි මහ ජනතාවට සේවය. මොකද්ද ඇයි කාර්යාලය පවත්වා ගන්න ඔක්කොම කරන්නේ මොකටද? මහ ජනතාවට සේවයක් සපයන්න. කස්ටමර්නේ ඕනම කස්ටමර් කෙනෙක් ඉන්නේ මේ පාරිභෝගිකයෙක් ඉන්න ඕනේ. අපේ කවුද ඉන්නේ? සේවාලාභී. මේ බොහොමයක් සේවාලාභී. සේවයේ සැපයීමට තමයි කාර්යාලය. එහෙම සේවාවක් සැපයීමට අවශ්‍ය නැත්නම් කාර්යාලයක් ඕනේද? අවශ්‍ය නැහැ. ඕකනේ. තැපෑල කියන්නේ මොකද්ද? අපි සේවාවන් සැලසීමට මූලාරම්භයේ ගෙන දෙන මොකක්ද? තැපෑල. තැපෑල වගේ මොනවද අපි එන්නේ? තැපෑල වගේ මොනවද අපි එන්නේ? විවිධ ඉල්ලීම්, විවිධ නියෝග, විවිධාකාර දේවල් නේ. තොරතුරු එහෙමනම් අපිට එක ලිපියක් නැති වුණොත් සාමාන්‍යයෙන් එකම එක ලිපියක්වත් අපිට අස්ථානගත කරන්න එකක්වත් පැහැර හරින්න බෑ. ඒක හන්ද ලැබෙන සියලුම ලිපි වලින් පටන් ගන්න. කාර්යාලයක අපි වැඩ පටන් ගන්න ලිපි වලින් බොහොමයක ලිපි වලින්. එහෙම නැත්නම් ඊට අමතරව අපි උද්දීපනය කරන ඒවා තියෙනවා. දැන් අපි තුමු පේරෝල් එකක් කරන එක්කනේ. ඔහුට වැඩ තියෙනවා. ආරාංශයකට එක්ක වවුචර්. වෙනස් වෙන අවස්ථාවක නමුත් කාර්යාලයක ලිපි කියන්නේ අතිශය වැදගත් හැම මහජන අවශ්‍යතාව මහජන වුමනාව අතිශය වැදගත් කාර්යාලයක වඩා හොඳ කාර්යාලයක සෑම ලිපියටම වගවන සිස්ටම් තිබෙනවා. මොකද වගවීම කියන්නේ? මොකද වගවීම කියන්නේ? accountability. පුතේ වගවීම කියන්නේ මොකද වගවීම කියන්නේ? මම ඔබ කිව්වා කාර්ය අවසාන ප්‍රතිඵලය අවසාන ප්‍රතිලාභය ඒක අවසාන වැඩතුරු සාමාන්‍ය ඕනම දෙයක අවසානයේ හරි වැදගත් නේද? අවසානයේ හරි වැදගත්. අපි කියන්නේ වතුර ඇදලා කලෙ බින්දිනවා කියලා. වැඩක් නෑ කොච්චර හොඳට කරත් වැඩක් නෑ. අපේ කාර්යාලවල නැත්තේ මොනවද? ඒ දේ අපි හොඳට කරනවා. උපරිම හොඳට කරනවා. දැන් රජයේ රෝහලක නර්ස් කෙනෙක් තරම් දක්ෂ නෑ. පෞද්ගලික රෝහලක නර්ස් කෙනෙක්. ඒ වගේම රෑ දෙකට දෙන්න ඕනේ ටැබ්ලට් එක දෙනවනේ ආහාරවල. නේවාසික ඉන්න රෝගියෙකුට දෙන්න ඕනේ බෙහෙත වෙලාවට දෙනවා. දැන් මේ කොවිඩ් කේස් කියලා නෑනේ. තමන්ගේ දරුවෝ කට්ටිය අතහැරලා රැයට කාර්යාලය මේ රෝහලේ වැඩ කරනවා. ඒ වැඩ කරන අතරේ පේෂන්ට්ලා 40ක් හිටියත් 50ක් හිටියත් ඒ වෝඩ් එකේ ඒ වෙලාවට දෙන්න ඕනේ බෙහෙත හැමෝටම දෙනවා. හරියටම කරනවා ඩියුටි. මම හොඳටම දන්නවා. හැබැයි මොකද ඒක නැත්තේ? එන්ඩින් එක නෑ. ඒක අපි ඩිලිවර් කරන්නේ නැහැ හරියට. කතා බහ හරියට නෑ. ඒ වගේ දේවල් තියෙනවනේ. ඒක නිසා මොකද වෙන්නේ? නර්ස් හොඳ නෑ බහුතරයක. හැබැයි අයිගම ඒ වගේ අපි කරලා වැඩි අවසාන ප්‍රතිලාභය ලබනවද නැද්ද? ලබන තෙක් සැලකිල්ලෙන් අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපි කියන වගවීම දෙමව්පියන්ට දරුවන් තුල තියෙන වගවීම. අපි O level ෆේල් වුණා කියලා දරුවෙන් අතාරිනවද? පන්ති යවන්න පුළුවන් තරම් පන්ති යවුවා මෙහෙම කළා. විභාගෙ ෆේල් වුණා ඕන දෙයක් කරගන්න කියලා අතාරිනවද? අතාරින්නේ. එයි වගවීමක් තියෙනවා. උසස් පෙළ කරගන්න බැරි වුණොත් ඒත් නෑ. අර සින්දුවකුත් තියෙනනේ. බැරි බර හන්දයි දරුවන් දුන්නේ. දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ.
දරුවන්ගේ දරුවන්ට බලනවා. වගවීමක් තියෙන තමන්ගේ දෙනෙත් පියනතුරු දරුවන් ගැන බලනවා. අපේ රාජකාරියත් එහෙම ඉන්නද අපිට ලැබෙන හැම ලිපියකටම සාධාරණයක් වෙනවා කියන වගවීම නිලධාරිය තුළ තියෙනවා. ඒක හඳා තැපෑල හරි වැදගත්. තැපෑල තුළ තිබෙන ප්‍රශ්න අපිට පොඩි වුණාට දැන් ලිපියක් විවෘත කරද්දී ඒක ඇතුලේ තිබෙන ලියුම් කවරේ විවෘත කරද්දී ඒක ඇතුලේ තිබෙන ලිපි ඉරලා ගියොත් සමහරවිට ඒක යටියන්තට යන්න පුළුවන් නේ. ඒක හරි වැරදි. ඇයි? ඒ තුල තිබෙන ප්‍රශ්නයක් කිසියම් පුද්ගලයෙකුගේ අසරණ පාර්ශ්වික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හන්ද තැපෑල කියන එක හරි වැදගත්. ආයතනයකට අති මහත් වැදගත්. ඒක නිසා තමයි තැපෑල ගැන නිරන්තරයෙන්ම කතා කරන්නේ. හිතන්න අපි ඒ ලියුම අස්ථානගත කළා කියලා ඔක්කොනොත් මොකද වෙන්නේ අපිට? අපි ලියුමක් අස්ථානගත කළා කියලා ඔක්කොනොත් සමහර අවස්ථාවක මොකද වෙන්නේ? අපේ ප්‍රශ්නයක් එහෙම අස්ථානගත වුණොත් ඔබ කැමතිද ඔබේ ලිපියක් කොහේ හරි තැනකට ගිහලා අස්ථානගත වෙනවද? නැහැනේ. ඒක නිසා මේ පැත්තෙන් අපි බලන්න ඕනේ. තැපෑල කියන එක හරි වැදගත්. පැහැදිලිද? තැපෑල කියන එක හරි වැදගත්. හරි. තැපෑල විවෘත කරන එක්කෙනා කොහොමද කටයුතු කරන්න ඕනේ? කවුද තැපෑල විවෘත කරන්න ඕනේ? තැපෑල විවෘත කරන්න ඕනේ කවුද? කවුද? සාමාන්‍ය මාණ්ඩලික නිලධාරී, පාලන සහකාර, කාර්යාල සහකාර, ඒ වගේ මාණ්ඩලික කෙනෙක් ඉදිරියේ විවෘත කිරීම හරි වැදගත්. එහෙම නැත්නම් විශ්වාසලන්ත ලෙස බලයේ පවරන ලද නිලධාරියෙකු මගින් එහෙම නැත්නම් ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී වගේ නිලධාරියෙකු යටතේ තැපෑල විවෘත කිරීම හරි වැදගත්. ඇයි මේ මට්ටමට එහෙම දීලා තියෙන්නේ? ඇයි මේ වගේ වගකීමක් දීලා තියෙන්නේ? මේ වගේ මට්ටමකින් තැපෑල විවෘත කරන්න දීලා තියෙන්නේ ඇයි? අර මං ඉස්සෙල්ලා කිව්ව තැපෑලේ තියෙන වැදගත්කම හන්දා. තැපෑලේ තිබෙන මං කර මිනිස්සුන්ගේ ප්‍රශ්න, ගැටලු ඒ වගේ දේනේ. දැන් ඇත්තටම සමහර අවස්ථාවක මිනිස්සු ලියුමක් කියවම පිළිතුරක් එනකම් බලාපොරොත්තු වෙනවානේ. බලාගෙන ඉන්නවා. අපි උනත් එහෙමනේ. අපි දින ගණනවා. තැපෑල දැන් මේ අද මේක දවස් 3ක් ඇතුළත ලිපිය යාවි. ඒතර තුන්දරා නීතියට මේක බලයි. ඊට පස්සේ තව දවස් 3ක අපිට එන සතියක් යනකොට උත්තරේ කියලා අපි බලාගෙන ඉන්නවා. හැබැයි සමහරට ඒ ගිය ලියුම අස්ථානගත වෙලා හොයාගන්න බැරුව එතනින්ම අවසන් වෙලා. ඒක නිසා ඒකම කියන වගවීමක් තියෙනවා. සෑම ලිපියක්මකටම පිළිතුරු යැවෙන බවටත් ඒ යවන පිළිතුරු වඩා සාධාරණ බවටත් නිවැරදි බවටත් වගවීමක් අපිට තියෙන්න ඕන. මගේ රාජකාරී දිවියේ දැකපු හොඳම අවස්ථාව තමයි උදේ 8ට 8:00ට විතර ඔෆිස් එකට ලැබෙන මේල් එකට හවසට 2 විතර වෙනකොට උත්තර කියලා තියෙනවා. එහෙම අවස්ථා මම දැකලා තියෙනවා. මම අදටත් ඒක මතක් කරන්නේ ඒක මම සාමාන්‍යයෙන් ආගය කරන නිසා. මමත් ඔබ ඉන්න පුටු ඉඳලා ආවේ. ඒක නිසා මේ ඒදි ඇත්තට මම හැම වැඩ කළද මම හරි ආසාවෙන් කරපු අවස්ථාව තමයි දැන් වැටුප් සකස් කරද්දී ඉන්ක්‍රිමන්ට් එක ගැන අහන්න කෙනෙක් එනකොට ඔබේ ඉන්ක්‍රිමන්ට් එක හදලා කියලා කියන්න පුළුවන් නම් අපි කියන ඩිලයිට් කස්ටමර් කියලා. එනවට වඩා සතුටින් යනවා. ඊළඟ මාසේ දාලා දෙන්නම් කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒ වගේමනේ අපේ ಗುಣ වය යනවා නේද? අපේ ಗುಣ ගායනා කර කර යනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් අපේ කෝණයෙන් අපි එතන හිටියනම් කොහොමද කියන කෝණයෙන් බලන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් මම හිතනවා හරි වැදගත්. එතකොට තැපෑල විවෘත කරන්න ඕනේ මාණ්ඩලික නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ. ඒක අතිශය වැදගත්. ඒ වගේම තැපෑල විවෘත කරන නිලධාරියා ආයතනයේ කාර්යාලේ වැඩ බෙදීම එක් නිලධාරියට පවර්ලා තියෙන කාර්යයන් මොනවද කියලා මනමින් දැනගන්න ඕනේ. මනමින් දැනගන්න ඕනේ. දන්නේ නැත්නම් ඉගෙන ගන්න ඕනේ. මොකද එතනින් තමයි ලිපි යන්නේ. කෙනෙකුට ආйти නැති ලිපියක් කෙනෙකු වෙත ගියොත් විශාල ප්‍රමාදයක් වෙන්න පුළුවන්. විශාල ප්‍රමාදයක් වෙන්න පුළුවන්. අපි හිතමු වයසක පුද්ගලයෙක් ඉල්ලීමක් ඇවිල්ලා ඒකට උත්තර යනකොට ඒ වයසක පුද්ගලයා ජීවිතම අතර නැතිනම් එහි අපි ප්‍රමාද වෙලා සිදුවන දේවල් වලින් සමහර වෙලට ඉල්ලීමේ තියෙන මේ පුද්ගලයාගේ ප්‍රශ්නයක් ගැටලුව සමහර ඒ පුද්ගලයා මැරෙන්නේ මේ ප්‍රශ්නේ මත. ඒ ප්‍රශ්න නොවිසඳනකොට විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉඩම් කාර්යාල වගේ ඒවා සමහරවිට පුද්ගලයන්ගේ ලොකු ප්‍රශ්න ඒවා. ඒක නිසා වැඩ බෙදීම හරියට දැනගන්න ඕනේ.
ඒ වැඩ බෙදීම දැනගත්ත තමයි ලිපියක් අස්ථානගත නොවන ආකාරයට කාර්යාලය තුල ඒක බෙදිලා යන්නේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒක යම් යම් තැන්වල හිර වෙන්න පුළුවන්. ඒකන්ද වැඩ බෙදීම හරියට ඉගෙන ගන්න ඕනේ, දැනගන්න ඕනේ. නිලධාරියෙක්ගේ නමට ලියුමක් ආවොත් මොකද කරන්නේ? නිලධාරිය ඒව විවෘත කරන්නේ නැහැ. ඈ ඒව විවෘත කරන්නේ නැහැ. ඒ විවෘත නිලධාරියා කරන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? අදාළ නිලධාරියාට ඒක ලබන්න සලස්වන්න ඕනේ. නිලධාරියා නොමැති නම් මොකද කරන්නේ? වැඩ බැලීමේ නිලධාරියට ලබා දීලා දැන් රාජකාරීම ස්වභාව එකක් නම් වැඩ බැලීමේ නිලධාරියට ලබා දෙන්න පුළුවන්. දැන් ගණකාධිකාරී කියන තනතුරට ආවොත් නම සහ තනතුරට ආවොත් රාජකාරීම ලිපියක් නම් වැඩ බැලීමේ නිලධාරියට ඒක විවෘත කරන්න පුළුවන්. ඒ කියන්නේ රාජකාරීම ලිපියක් නම්. පෞද්ගලික ලිපියක් සාමාන්‍ය අපිට ලිපි වලින් හඳුනා ගන්න පුළුවන් නේ. පෞද්ගලික ලිපියක් ආවොත් ආදාළ නිලධාරියෙක් ඉන්න තැනට යවන්න ඕනේ. රාජකාරීම ලිපියක් නම් වැඩ බැලීමේ නිලධාරියාට ඒක යවන්න ඕනේ. රහස්‍ය ලිපි තිබොත් මොකද වෙන්නේ? රහස්‍ය ලිපි තිබෙනවද නැද්ද? තිබෙනවා. දැන් මේව නම් හොයාගන්නත් බෑනේ. සාමාන්‍යයෙන් කියන්නේ ආරක්ෂිත පෙට්ටි වල තමයි යවන්න ඕනේ කියලා. ආරක්ෂිත පෙට්ටි දැන් හොයන්නත් බෑ. හැබැයි ඒ වෙනුවට රහස්‍ය ආකාරයට හෙලි නොකළ යුතු සමහර දේවල් තියෙනවා. ඒ වගේ දේවල් ආරක්ෂිත ක්‍රමවේදයකට මාන්‍ය නිලධාරියට යවන්න ඕනේ. ආරක්ෂිත ක්‍රමවේදයකට මාන්‍ය නිලධාරියට යවන්න ඕනේ. එතකොට අනෙක් සියලු මොකද කරන්න ඕනේ? අනෙක් සියලු ඉතින් අපි කො පෞද්ගලික නමට එන ඒවා විවෘත කරන්න බෑ. රහස්‍ය ලිපි රහස්‍ය ආකාරයට මානව නිලධාරියා වෙත යවන්න ඕනේ කියලා. එතකොට අනෙක් ලිපි තැපෑල විවෘත කිරීමට බලය දීලා තියෙන නිලධාරියා විසින් විවෘත කරන්න ඕනේ. සාමාන්‍ය අපි දැකලා තියෙන්නේ ඔබ එහෙම නිලධාරියට දුන්නාට පස්සේ නිලධාරිය වාර දෙනවා කාර්යාලය සහායකවරයෙකුට. එයා ඒක ඕනවට පාඩ ඒ ලිපි විවෘත කරනවා. මේ කාර්යාලවල නොවිය යුතු දේවල්. අපි ඒක හිතන ලිපි විවෘත කිරීම මේක මට අයිති වැඩක් නෙවෙයි. ඒක පහත් වැඩක් කියලා සමහරවිට හිතන අවස්ථා තියෙනවා. කොටේෂන් වගේ ඒවත් විවෘත කරන්නේ නැහනේ. කොටේෂන් එන ඒවා විවෘත කරන්නේත් නැහැ. හොඳ ප්‍රශ්නයක්. කොටේෂන් එන ඒවා විවෘත කරනවද? නැහැ. අපි කොටේෂන් එකදී නිතරම කියනවා මිල ගණන් බහලන කවරේ වම් පැස ඉහළ කෙළවරේ කාරණේ නම ලියන්න කියලා. ඒ වගේ ඒවා විවෘත කරන්න හොඳ නැහැ. විවෘත කළොත් මොකද කරන්නේ? බැරි වෙලාවත් දැන් විවෘත වෙන්නේ ඇයි? අර විවෘත නොකළ යුතු කෙනෙකුට විවෘත කරන්න දෙනවා. මේ මිනිස්යාට මේක මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. විවෘත කරනවා. විවෘත කළොත් බැරි වෙලාවත් ඒක තව කෙනෙකුට නොදැනෙනසේ ඒක මත නොපෙනෙනසේ නැවත ස්ටෙප් කරලා හරි කොහොම හරි කරලා නැවත තබන්න ඕනේ. ඒක ප්‍රධානීයගේ අසනකුත් දාලා තබන්න ඕනේ. එහෙම නැත්නම් පෙට්ටියට දාන්න ඕනේ. ටෙන්ඩර් වාගේ දේ ඒ කියන්නේ මිල ගණන් කැඳවන ලිපි විවෘත නොකළ යුතුයි. මිල ගණන් කැඳවන ලිපි විවෘත නොකළ යුතුයි. පැහැදිලිද? ඒ වගේ මුදල් යනවම් වාගේ දේවල් තිබ්බොත් චෙක්පත් යනවම් එහෙම තිබ්බොත් මොකද කරන්නේ? නියමිත ආකෘතිය අපේ සටහන් කරන්න ඕනේ. සටහන් කළ කෙටි අක්ෂර දාන්න ඕනේ. පැහැදිලිද? සෑම ලිපියකටම කෙටි අක්ෂර දමනවා නම් හරි වැදගත්. ලේඛනයක සටහන් කරලා කෙටි අක්ෂර දමනවා නම් හරි වැදගත්. සෑම ලිපියක්ම ලේඛනගත කළොත් අපිට තහවුරුවක් ගන්න පුළුවන් සෑම ලිපියකටම කාර්ය ඉටු වෙනවා කියලා. අර විගණන විමසුම් ලේඛනය වගේ ලැබෙන ලිපි ලේඛනයක් පවත්වා ගන්න පුළුවන් නම් මේක තැපෑලා ඊතරම් වැදගත් නම් අපිට රෙජිස්ටර් මේල් එක එන්ටර් කරන්න පුළුවන් නම් සාමාන්‍ය තැපෑලත් එහෙම එන්ටර් කරගන්න බැරි කම එහෙම පුළුවන්. ඒකට අඩු ගන්න software එකක් හරි මුදුකාංගයක් හරි ඩෙවලොප් කරලා සටහන් කරන්න පුළුවන් නම් ඒක හරි වැදගත්. එහෙම ක්‍රමවේද තියෙනවා. සමහර ආයතනවල එහෙම තියෙනවා. අඩු ගන්න ලිපිය ලැබුණා කියලාවත් යන දැන් සාමාන්‍ය ඔය ජනාධිපති කාර්යාලය වගේ වට යවුවොත් ලිපිය ලැබුණා හරි කියලා එවනවා. ඒක හරි වැදගත්. මොකද මේ පුද්ගලයා ලිපිය ඒවට පුද්ගලයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොනවා හරි දෙයක්. එතකොට ඒක අපිට ලැබුණා කියලා හොය යවන්න පුළුවන් නම් හරි වැදගත්. ඒක හන්දා ලැබෙන සෑම ලිපියක්ම ලේඛනයක ඇතුළත් කරන්න පුළුවන් නම් හරි වැදගත්. එතකොට ලියාපදිංචි තැපෑල් නියමිත ලේඛනයේ සටහන් කරන්න ඕනේ පොදු 6. එතකොට ඒ වගේම ලියවිල්ලේ සුදුසු තැනක මුද්‍රා තබන්න ඕනේ. මේ සුදුසු තැනක කියන්නේ සමහර මුද්‍රා දැක්වුවම
අපිට අත්‍යවශ්‍යම දේවල් හොයාගන්න බෑ. වවුචර් වල සීල් ගහන සමහරලාට දැන් බලන්න වවුචර් එක සහතික කරන්න විතරයි හරියට ඉඩක් තියෙන්නේ. වවුචර් එක සහතික කරන්න තමයි නියමිත ඉඩක් තියෙන්නේ. මොකද සහතික කිරීම වැදගත් හන්ද. ඇයි සහතික කිරීම වැදගත් වෙන්නේ? අපි ඉස්සරහට කතා කරනවා. ඇයි සහතික කිරීම වැදගත් වෙන්නේ? සහතික කිරීම වැදගත් වෙන්නේ ඇයි? විගණනයේදී වවුචර් කිසියම් කාරණයකට අදාළ වරදක් වංචාවක් මගහැරීමක් වගේ දෙයක් අනාවරණය කරගන්න තිබෙන අන්තිම අවස්ථාව සහතිකය. සහතිකය කිරීමේදී ඔක අනාවරණය කර නොගත්තොත් ආය අනාවරණය වෙන්නේ කොහෙන්ද? විගණනයේදී. විගණනයේදී අනාවරණය වුණොත් මොකද වෙන්නේ? වරද නිවැරදි කරන්න බෑ එකක්. දෙක පෙළටම වවුචරය කාර්යයට මුල් වෙච්ච තැන ඉඳලා ගෙවීම් කිරීම දක්වා සියලු පාර්ශ්වයන් වගකීමට බැඳෙනවා. ඒක හන්ද සහතික කිරීම හරි වැදගත්. සහතික කිරීම අතිශය වැදගත්. ඒකට ඉඩක් තියෙනවා. අර සීල් එක ගහනවා සමහරවිට එතනම ගහනවා. ඉලක්කම් උඩ ගහනවා. ඒක හන්ද සුදුසු තැනක කියන්නේ ඒ සීල් එක ගැසීම නිසා ලිපියේ හරයට අදාළ වවුචරයේ හරයට හානියක් නොවන තැනක ගහන්න ඕනේ මුද්‍රාව. දඩස් බඩස් ගාලා ගහන එක නෙවෙයි වෙන්න ඕනේ. පැහැදිලිද? තැපෑල පිළිබඳ මාන්න නිලධාරියෙක් කොහොමද කටයුතු කරන්න ඕනේ? තැපෑල පිළිබඳ මාන්න නිලධාරියෙක් කොහොමද කටයුතු කරන්න ඕනේ? තමා ගාවට එන තැපෑල අවබෝධයෙන් කියවන්න ඕනේ නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ආයතනයක ප්‍රධානියා ගාවට එන තැපෑල්ල සීමා කරන්නත් පුළුවන් වුණා. දැන් සාමාන්‍යයෙන් සමහර ලිපි තියෙනවා දෙපාර්තමේන්තු ප්‍රධානියා නොදැක්කා කියලා ගැටලුවක් නොවන ඒවා තියෙනවා. ඒ වගේ ඒවා එතන නොයවන මට්ටමට අපිට ක්‍රමවේදයක් හදන්න පුළුවන්. මොකද දැන් ප්‍රධානියා කියන්නේ ඇත්තටම ආයතනයේ සෑම නිලධාරියෙකුගෙම යන සෑම ගුණයක්ම බලන්න ඕනේ නිලධාරිය. එතකොට ඔහුගේ කාලය අවශේෂ වැඩවලට යොදවන එක අපරාධයි. අවශේෂ වැඩවලදී අපි වැඩ බෙදන්නේ ඒකනේ. වැඩ බෙදන්නේයි එන ප්‍රමාණය අඩු කරගන්න. වැඩ බෙදලත් ඔක්කොම ටික එනවනම් වැඩ බෙදීමේ වැඩක් නැහැ. වැඩ බෙදපු එකේ වැඩක් නැහැ ඔක්කොම ටික එනවා. ඒක හන්දා තමා වේදන තැපෑල හරියට කියව බලන්න ඕනේ. ඇයි කියවලා බලන්න ඕනේ? තමා ගාවට එන්නේ පෙරිලා නම් ෆිල්ටර් වෙලා නම් වැදගත් ලිපි නම් ඒ තුල තිබෙන දේවල් හරියට කියවන්න ඕනේ. කියවලා බලලා ඒ මතම ඕඩරයක් දෙන්න පුළුවන්. මේ දේ මෙහෙම කරන්න කියලා ඕඩරයක් දෙන්න පුළුවන්. එතකොට දැන් සමහරලාට කාර්යාලයේ සහායක් නැතුව කටයුතු කරන්න ඕනේ ලිපි තියෙනවා. දෙපාර්තමේන්තු ප්‍රධානියට පුළුවන් සමහර ටෙලිෆෝන් කෝල් එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. සමහරලාට එතනම ඕඩරයක් දෙන්න පුළුවන්. එතන ඒ වගේ දේවල් තිබෙනවා නම් ඒ ලිපි ඉවත් කරගන්න පුළුවන්. අපි දුන් සමහර රැස්වීමකට සහභාගී වෙන්න, ප්‍රගතිය ලබා දෙන්න. ඒ වගේ අවස්ථා දැන් අපි කාර්යාලවල තියෙනවා. මුදල් අමාත්‍යාංශයට අපි යවන්න ඕනේ, පළාත් පාලන අමාත්‍යාංශයට යවන්න ඕනේ, මුදල් කොමිසමට යවන්න ඕනේ. ඒ වගේ දේවල් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඉවත් කරගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. එතකොට අනේක ලිපි දුටු බවට අස්තනක් දාලා සහකාර ප්‍රධානියට යවන්න පුළුවන්. CC සහ එහෙම නැත්නම් ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී. දැන් CC නෙවෙයිනේ. ඔය වෙනස් වෙන්න ඕනේ. එතකොට ඒ නිලධාරියා හෝ සමහර අංශවල ඉන්නවා සහකාර ප්‍රධානී. දැන් අපි හිතමු අංශ ගණනාවක් තිබෙන ආයතනයක සහකාර ප්‍රධානියෙක් ඉන්නවා අංශයක. එතකොට ඒ සහකාර ප්‍රධානියට යවන්න පුළුවන් තමන්ගේ සෙක්ෂන් එකේ නම. එහෙම යවනකොට එහෙම යවන්න පෙර ඒ පිළිබඳ අපිට දෙන්න පුළුවන් නියෝගයක් අදහස් විමසීමක් ඒ ලිපි වල සටහන් කරනවා නම් හරි වැදගත්. එතකොට මොකද මේකෙන් කරන්න පුළුවන්? එහෙම සටහනක් යෙදුවොත්, එහෙම විධානයක් දුන්නොත්, පැහැදිලි කිරීමක් දුන්නොත් ඒකෙන් අපිට පුළුවන් ප්‍රමාදයන් වළක්වන්න පුළුවන්. එතකොට තමාම කටයුතු කරන්න ඕන නම් ලිපි වලට සමහර ලිපි දෙන තමාම කටයුතු කරන්න ඕන. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? තමාම කටයුතු කරන්න ඕන නම් ඒ තැපෑලේ තිබෙන කිසියම් ලිපියකට මොකද මානව නිලධාරියා කරන්න ඕනේ? ගොනුව සමග ඉදිරිපත් කරන්න කියලා සටහනක් දාන්න පුළුවන් නේ. ගොනුව සමග ඉදිරිපත් කරන්න කියලා සටහනක් දාන්න පුළුවන්. එතකොට එහෙම කටයුතු කරන්න පුළුවන්.
තැපෑල පිළිබඳ විෂය භාර නිලධාරියා කොහොමද කටයුතු කරන්න ඕනේ? මේ විෂය ලිපිකරු කියලා මම කියවෙන්නේ. තැපෑල පිළිබඳ කොහොමද කටයුතු කරන්න ඕනේ නිලධාරියා? කොහොමද කටයුතු කරන්න ඕනේ? කට්ටිය ඉන්නවද අවදියේ? පළමුවෙන්ම හදිස්සි සහ ප්‍රමුඛතාවය දක්වන ඕන ලිපි සඳහා කටයුතු කරන්න ඕනේ පළමුවෙන්. ඔව්. ඊට පස්සේ ලිපි කාර්යාලයට ලැබුණාම තමන් ඒ ලිපි ටික මොකද කරන්න ඕනේ? වාර්ග කරගන්න ඕනේ. නිලධාරියෙකුට ලැබුණාම මේක වාර්ග කරගන්න ඕනේ. කොහොමද වාර්ග? නිලධාරියෙකුට ලැබෙන ලිපි වාර්ග කරගන්න ඕනේ. කොහොමද වාර්ග කරගන්නේ? වහාම කටයුතු කළ ඒවා මේක දන්නවා ඔයාලනේ. ප්‍රමුඛතාවය මත කටයුතු කරන්න ඕනේ ඒවා. පහසුවෙන් ක්‍රියා කළ හැකි ලිපි. තව එක වහාම දෙක ප්‍රමුඛතා තුන පහසුවෙන් ක්‍රියා කළ හැකි සාමාන්‍ය ලිපි හතර පරිශීලනය කළා සොයා බැලීමෙන් පසුව කටයුතු කළ යුතු ලිපි. ඒක වර්ග හතරක්. එතකොට මොකද පළවෙනි ඊගාට කරන්නේ? ගත වෙන කාලේ නොසලකා වහාම කටයුතු කරන්න ඕනේ ඒවා කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රමුඛතා ලිපි. ඇදෙන්නේ වහාම කටයුතු කරන්න ඕනේ වහාම කරන්න ඕනේ. දැන් වහාම කටයුතු කරන්න ඕනේ වහාම කටයුතු නොකළොත් මොකද වෙන්නේ? අර වහාම වෙලාව නොබල කරන්න ඕනේ. ඊළඟට ඒ අතරතුර ඊළඟට ප්‍රමුඛතා ලිපි අවසන් කරන්න ඕනේ. ඕනෙම නිලධාරියෙක් බලන්න කෙනෙක්ගේ උපදේශයක් නැතුව නියෝගයක් නැතුව කරන්න පුළුවන් ලිපි වලට ක්ෂණිකව සමහර ලිපි දැක ගමන් ඩ්‍රාෆ්ට් කරලා උත්තර යවන්න පුළුවන්. ඒ වගේම හඳුනගෙන අපි කළොත් සාමාන්‍යයෙන් නිලධාරියෙකු ළඟ ලිපි ගොඩ ගැහෙන්නේ නැහැ. පිළිවෙලට වැඩ ටික කරන්න පුළුවන්. ඊළඟට පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් ලිපි. ඊට පස්සේ පහසුවෙන් කටයුතු කරනකොට පහසුවෙන් කියන්නේ සිරිත් පරිදි නේවා නෝමලි නේවා. අර අපි කියන්නේ ඩේ ටු ඩේ වර්ක්ස් කියලා දෛනික වැඩ කියන්නේ. ඒ වගේ දේවල් වැඩි කල්පනා කරන්න නැහැ. ගත්ත කළා ඒ වගේ දේවල්. ඒවා අවසන් කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි වර්ගයට අයත් ලිපි සොයා බලා කටයුතු කරන්න ඕනේ. සමහර දේවල් මෙන්න මේවා තමයි වැදගත්. සමහරට පූර්වාදර්ශ හොයන්න වෙනවා. අනපනත් හොයන්න වෙනවා. චක්‍ර ලේඛ හොයන්න වෙනවා. ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි පරිශීලනය කරන්න වෙනවා. පැහැදිලිද? ඒ වගේ දේවල්. ඒතර මේ වගේ විවිධ සොයා බැලීම් කරලා පූර්වාදර්ශ බලලා ඒකේ නීතිමය තත්ත්වයන් බලලා නීතිමය තත්ත්වය කුමක් වුවත් ඒක ගැළපෙනවද නැද්ද? සාමාන්‍ය මගේ මතය විෂය බහර නිලධාරියෙක් තමයි විශේෂඥ දැනුම තියෙන එක්කෙනා. විෂය බහර නිලධාරිය තමයි මේ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන එක්කෙනා. පැහැදිලිද? ඒක නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට මාණ්ඩලයේ නිලධාරියෙක්ගේ අවසරය නැතුව කිසිම ලිපියක් අවශ්‍ය පියවරගෙන දින 3කට වඩා තියාගන්න බෑ. ඒක තමයි තුන්රා නීතිය කියලා කියන්නේ. දින 3කට වඩා තියාගන්න බෑ. පැහැදිලිද? ඉදිරිපත් කරන අමතක වුණා ප්‍රමාද වුණා දැක්කේ නෑ මට එහෙම හිතුනේ නෑ ඒවා අදාළ නෑ. පැහැදිලිනේ? එතකොට ලියවිලි සමග ඇමුණුම් තිබෙනකොට මොකද වෙන්නේ? ඇමුණුම් පරීක්ෂා කරන්න ඕනේ. මෙන්න මේවා අමුණලා තියෙනවා කියලා කිව්වොත් ඇමුණුම් පරීක්ෂා කරන්න ඕනේ. ඇමුණුම් නැත්නම් දැන් සාමාන්‍ය මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. ලිපි අස්සම් කරන්න යවද්දී ඇමුණුම් සමග යවන්න එපා. දැන් ලිපියක් සමග කටයුතු කරද්දී මම කතා කරනවා ලිපියක් අස්සම් කරන්න යවද්දී අස්සම් කරන අයටත් සාමාන්‍යයෙන් අපි අස්සම් කරන්නේ ඇමුණුම් නැතුව අස්සම් කරන්න හොඳ නැහැ. එහෙම ඇමුණුම් නැතුව අස්සම් කරන ඒවා තමයි ඔය යන්නේ ඇමුණුම් නැතුවම යන්නේ. අස්සම් කරලා ගියාට පස්සේ වෙන ලෝකයක ඉන්නේ වෙන දෙයක ඉන්නේ අර කමුණන්න මතක නැහැ යවුවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ උපදේශ සාමාන්‍ය ලිපියක් අස්සනට දාන්නත් එපා ඇමුණුම් නැතුව. එතකොට එහෙම වගේ ලිපියක් ආවම ඇමුණුම් සංඛ්‍යාව පරීක්ෂා කරන්න. චෙක්පත සමග එවනවා කියන චෙක්පත නැහැ. දැන් සමහර ආයතන අපිට එවනවා චෙක්පත් එවද්දී දින 90ට දික් කරලා එවන්න කියලා. ඇයි එහෙම කියන්නේ? ඒකෙම කියන ඒ කාර්යාලය කොච්චර අකාර්යක්ෂමයිද කියලා.
පැහැදිලිද? කිසියම් කාර්යාලයක් කියනවා නම් දින 90කට දික් කරලා එවන්න කියලා චෙක් පාස්. ඒගොල්ලෝ පිළිගන්න ඒගොල්ලෝ අකාර්යක්ෂමයි කියලා. දින 90ක් ඕනද චෙක් පතකට? හෙට නම් ක්ලෝසින් ඩේට් චෙක් එකේ හෙට නම් දින අවසන් වෙන්නේ අද බැංකුවට දෙමන් ඉවරයි වැඩි. දින 29ක්ම තියාගෙන දැන් තැපෑරට දින 5යි කියමුකෝ. 25ක්ම තියාගෙන දාන්න අවශ්‍ය නැහැ. ඒක හන්ද මේව පරීක්ෂා කරලා සාමාන්‍ය සමහර වචන කියන්න එපා. ඒකින් කියවෙනවා අපේ නොහැකියාව, අපේ අකාර්යක්ෂමතාවය. ඇදෙලද අපි ඵලදායි නෑ කියන්නේ. එතකොට දැන් සාමාන්‍ය මම නම් අනේ මේ වගේ දැන් අර විශේෂයෙන් ඔය සේවා නියුක්තියන්ගේ බාර අරමුදල, අර්ථසාධක අරමුදල, සමහර දේවා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල ඉවෙන් අපිට කියලා වෙනවා දින 30කට දින තියෙන දින 90කට දික් කළ යවන්න කියලා. මම නම් ඒකට එකඟ නෑ. එතකොට ඇමුණුම් නැත්නම් කතා කරලා ඇමුණුම් ගෙන්න ගන්න ඕනි. එහෙම ගෙන්න ගන්න ෆැක්ස් කරගන්න එහෙම පුළුවන්. පැහැදිලිද? ඒ වගේම මට එන ලිපි එක කොටසක් තවත් පුද්ගලයෙකුට අදාළයි. මොකද කරන්නේ? ඒකෙන් පිටපතක් අරගෙන අදාළ අංශයට සාකාවට යවන්න අපි කටයුතු කරන්න පුළුවන් අපිට. පැහැදිලිද? ඒක ලිපියක් ගහලා යවන්න නම් වඩාත් හොඳයි. එතකොට ඒකේ තියෙනවා අපිට දෙන කාර්යාල පිටපත. එතකොට ඒකේ තියෙන වගවීමක් තියෙනවා. ඒක නිසා කාර්යයන් කීපයකට සම්බන්ධයි නා විශේෂයෙන් විගණන විමසුම්. කාර්යාලයට එන විගණන විමසුම් අංශ කීපයකට සම්බන්ධයි. එතකොට ඒවා අපි ඒවා පිටපත් අරගෙන ලිපියක් මගින් යවනවා නම් ඒකේ උත්තරදායීභාවය වැඩි. වගකීම් අදාළ නිලධාරියට පවරන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ලිපියක් වෙනුවෙන් මොන ගුණවත්ද පටන් ගන්නෙ? සාමාන්‍ය බොහෝ විට පටන් ගන්න මොන වගේ ගුණවත්ද? කාරණා ගුණයක්. විවෘත කරලා අපි ගුණුව පටන් ගන්න ඕනේ. කාරණා ගුණ ලේඛනයේ අදාළ කාරණාව සටහන් කරලා ගුණයක් විවෘත කිරීම වැදගත්. තිබෙන කාරණා ගුණවල ලිපියක් එනවා නම් ඒ කාරණා ගුණයට ඇතුළත් කරලා අදාළ කටයුතු පටන් ගන්න ඕනේ. එතකොට ලැබෙන ලිපිය ගැන කටයුතු කිරීම සාමාන්‍ය අපි පළපුරුද්ද දන්නවා. අපි සාමාන්‍ය පරිදි කටයුතු කරන ලිපියක් නම් අනුමැතියක් රහිතව අපිට කටයුතු කරන්න පුළුවන්. සාමාන්‍ය අපි දන්නවා අපි ලියුම ආවට පස්සේ මේක අනුමැතියක් ගත යුතුද නැද්ද කියලා. පළපුරුද්ද තිබෙන ඔබට දැන් ඔබ අවුරුදු ගාණක් මේකේ සර්විස් එක තියෙන මේක ලියන්න. ඒත් ඔබ දන්නවා කොයි වගේ ලිපියක් දෙන්නේ මේකට නියෝගයක් ගන්න අවශ්‍යද නැද්ද? නියෝගයක් අවශ්‍යයි නම් නියෝගය ගන්නවා. ඔබට හිතෙනවා නම් ඔබ ලිපිය සකස් කරලා ඒත් එක්කම අපි සමහරවිට නියෝගයට යටත්ව අපි ලිපිය අස්සන්න කරනවානේ. නියෝගයකට යටත් අනුමැතියට යටත් අපි අස්සන්න ඉදිරිපත් කරනවා. එහෙම අපිට කටයුතු කරන්නත් පුළුවන් ලියවිල්ලක් සම්බන්ධයෙන්. ඊට පස්සේ නොපමා ලියවිලි ඉදිරිපත් කිරීමේදී නොපමා ලියවිලි කියන්නේ මොනවාද? නොපමා ලියවිලි කියන්නේ නොපමා ලියවිලි කියන්නේ මොකද්ද? අප්‍රමාදව කටයුතු කරන්න ඕනේ ඒවා. ප්‍රමාදයකින් තොරව නොපමා කියන්නේ ප්‍රමාදයකින් තොරව කටයුතු කරන්න ඕනේ. ලියවිලි හම්බුනාම ඒ සම්බන්ධයෙන් ගුණයක් විවෘත කිරීම, ඒවට අනුක්‍රමික පිටු අංක ලියන්න ඕනේ. මොකද අනුක්‍රමික අංක කියන්නේ? ගුණුවේ අපි අංක කරන්නේ කොහමද? කොහමද ගුණයක් අංක කරන්නේ? මුලින්ම අමුණන ලිපිය අංක 1. ඇමුණුම් කොහොමද අංක කරන්නේ? අපි දුම් 10 වෙනි ලිපිය කියලා. 10 වන ලිපියේ ඇමුණුම් කොහොමද අංක කරන්නේ? අපිට පුළුවන් 10 A B පුළුවන්. එහෙම නැත්නම් 10 රෝමන් එක දෙකම පුළුවන්. එහෙම නම් කරලා ඊට පස්සේ මොකද අපි කරන්න ඕනේ? මුල් පිටුවේ ලියන්න ඕනේ ඇමුණුම් ගණන. මුල් පිටුවේ ලියන්න ඕනේ ඇමුණුම් ගණන. ගොඩක් කට්ටිය නොකරන දේවල්. මුල් පිටුවේ ලියන්න ඕනේ ඇමුණුම් ගණන. මම දැකලා තියෙන බොහෝ වෙලාවට අර ඇමුණුම් වලට අංක දෙනවා. ඇමුණුම් අපි යන්නේ ප්‍රධාන අංකයේ උප අංක විදියට. ඒ වගේම හරස් යොමු දාන්න ඕනේ. මොකද හරස් යොමු කියන්නේ? හරස් යොමුක් කියන්නේ මොකද්ද? හරස් යොමුවක් අපිට අද අපිට වෙන ලිපියක අපිට කියනවා
ඔබේ සමාංක හා 2020 7:12 ලිපිය කියලා. මේ 7:12 කියන ලිපිය තියෙන්නේ 12 වෙනි පිටුව නම් අපිට පුළුවන් 12 කියලා නම් කරන්න මේ වගේ. හරස් යමු. ලිපියක හරස් යමු දාන්න ඕනේ. එතකොට අපි මේ ආපු ලියුම ආවේ අපි බලාපොරොත්තුෙන් හිටි ලිපියක් නා. බලාපොරොත්තුෙන් සිටි ලිපියක් නම් අපි ඒක කොහෙද සටහන් කරලා දෙන්නේ? කොලබ් ඩයිරිනේ ඇමතුම් දිනපොතේ සටහන් කරලා තියෙන්න ඕනේ. ඇමතුම් දිනපොත පාවිච්චි වෙනවා නම්. එතකොට ඒ අදාළ තැන අපි ඒක ඉවත් කරන්න ඕනේ. අපි බලාපොරොත්තුෙන් සිටි ලිපියක් නම්. සාමාන්‍ය ඔබට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. දැන් ඔබ දෛනික කරන්න ඕනේ දේවල් ලියා ගන්න මෙන්න මේ ටික කියලා. ඊට පස්සේ අද කරලා ඉතුරු වෙන ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් මෙහෙම කටයුතු වෙනවා ඉතින් හරි විරලයි. ඒ වගේම දැන් ලිපිය කාරණා ගොනුවකට ඇතුළත් කරලා අංක කරලා සටහනක් සමග අපිට ඉස්සරහට යවන්න පුළුවන්. නොපමා ලිපියක් ලැබුණාම. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වනේ අනුමැතියට යටත්ව ලිපිය සකස් කරනවා නම් අපි දන්නවා නම් පිළිතුර මේකයි. අනුමැතියක් ගත්තත් විධානයක් ගත්තත් පිළිතුර මේකයි කියලා දන්නවනම් අපිට පුළුවන් ලිපිය සකස් කරලා අනුමැතියට යටත්ව අස්සරට ඉදිරිපත් කරන්න. අනුමැතියට යටත්ව අස්සරට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපි එහෙම දැන් මේව පාවිච්චි කරනවා ඇත්තට මම මෑතකදී දැකලම නෑ. ලියවිල්ලක් එහෙම අස්සරට යවනවා නම් අනුමැතියට යවනවා නම් මොකද කරන්න ඕනේ? ගුණයක් යවනවා නම් ඒකට දෙනවා කාඩ් පතක් නේ. මොකක්ද ඒ කාඩ් පතට කියන්නේ? චලන පත්‍රය. චලන පත්‍රය. චලන පත්‍රය. චලන පත්‍රය කියලා කියනවානේ. අපි ඒක සටහන් කරන්න ඕනේ. චලනය වෙනවා කියන්නේ මොකද්ද? මොකද චලනය වෙනවා කියන්නේ? වෙනස් වෙනවා කියන්නේ එහා මෙහා යනවා කියන එක නේ. ඒ වගේ දෙයක් තමයි එකෙන් අදහස් වෙන්නේ. මොඩල් පේපර්ස් ගන්න අපහසුයි. උත්සාහයක් දරන පේපර්ස් කීපයක් ගන්න අපහසුයි. හැබැයි ඔබට පුළුවන් සාමාන්‍ය ළමයිට තියෙන ක්වෙස්චන් බැංක් කියලා. දැන් අපේ දරුවා එහෙම ඉගෙන ගන්නකොට දැන් සයන්ස් වලදී එහෙම සර් දෙනවා ක්වෙස්චන් බැංක්. ඔබට පුළුවන් ප්‍රශ්න හදන්න. ඔබම ප්‍රශ්න හදලා ඔබම උත්තර දෙනවා. එතන ක්වෙස්චන් බැංක් හදන්න පුළුවන්. විවිධ විදියට විවිධ ආකාරයට මේ දේ කටයුතු කරන්න. ඒ වගේම තමයි මේක නැවතවරක් කතා කරලා අපහසු නොතේරෙන දෙයක් දෙනවා ඊගාව දැසේ මට මැසේජ් එකක් ආවනේ මෙන්න මේක කතා කරන්න කියලා. ඉගෙන ගන්න ක්‍රමවේදය අපි වෙනස් කරන්න ඕන. පැහැදිලිද? කුමාරතුංග මුනිස්දාස කියනවා අලුත් දෑ නොතනන දෑ නොනගී කියලා. ඒ කියන්නේ අපි යමක් අලුතෙන් නොකළොත් වෙනස් විදිහට නොකළොත් ඒක පිළිටන්නේ නැහැ. ඒකන්ද ඒක වර්ධනය වෙන්නේ. ඒක නිසා මොන හරි ක්‍රමයක් අලුතෙන් හිතන්න. ඒක නිසා මා ඔබට යෝජනා කරනවා අපි කතා කරන්නේවා ප්‍රශ්නගත කරන්න. කෙටි ප්‍රශ්නයක් හදන උත්තරයක් දෙන්න. කෙටි ප්‍රශ්නයක් හදන උත්තරයක් දෙන්න. හරි වැදගත් ඒක. පැහැදිලිද? ඒකන්ද ඒක යෝජනාවක් ඔබට ඔබ ගැන මා හිතන මොනවද අලුතෙන් කරાવી කියලා. හරි මොනවා හරි ගැටලු තිබුණා නම් මට මැසේජ් කරන්න. ඒව මම ආගේ කරනවා. යෝජනා චෝදනා වුණ දෙයක්. එහෙමනම් අද දවසට නවත්තනවා. සිළු දෙනාට සුබ රාත්‍රියක්.